දැයි අයිබංගතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන් වෙනුවෙන් අපි ආරම්භ කරනවා අද එදා කතා කරපු පරීක්ෂණ නිබන්ධනයම තව වතාවක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. පස්වෙනි ගාන පිටු අංක 8 අපි මේ කතා කරන්නේ පුතාලට මතකයි බීජගණිතය කියන තේමාව යටතේ අපි පස්වෙනි ප්‍රශ්නේ තමයි මේ කතා කරන්න යන්නේ. ඍජු කෝණාශ්‍රයක දිග පළලට වඩා දුරකින් වැඩිය. දිගෙයි දෙගුණය අපිට තියෙනවා දිගෙයි දෙගුණය පළලේ තුන් ගුණයට වඩා එකකින් වැඩි. දිගේ දෙගුණය පළලේ තුන් ගුණයට වඩා එකකින් වැඩි. දිග x පළල y. දිග x පළල y. ලෙසගෙන සමීකරණ යුගලයක් ගොඩනගන්න. ඔන්න බලන්න පුතේ. අපි මේ කතා කරන්නේ පස්වෙනි ගාන. ඒකේ රෝමෙලක්නම් 1. උදාහරණ කියනවා පළවෙනි එක සමීකරණ යුගලයක් ගොඩනගන්න. දිග වැඩිලු පුතේ පළලට වඩා. එහෙනම් අපි කරන්න ඕනි දිගෙන් පළල අඩු කරනවා. ඔන්න වෙනස එනවා උත්තරය. දිග වැඩි පළලට වඩා. එතනත් 3. දිග වැඩි පළලට වඩා 3. දිග x පළල y. ඒතකොට දිග වැඩිනේ පළලට වඩා. එහෙනම් ලොකු එක දිගනේ. ලොකු එක x නේ. අන්න x ගෙන් y අඩු කරනවා උත්තරේ එනවා 3. ඊළඟට කියනවා පුතා දිගේ දෙගුණය 2x. දිගේ දෙගුණය පළලේ 3 ගුණයට වඩා. පළලේ 3 ගුණයට වඩා එකකින් වැඩි. පළලේ 3 ගුණය 3යි වඩා එකකින් එයා වැඩි. කවුද වැඩි? දිගේ දෙගුණය වැඩි. දිගේ දෙගුණය වැඩි. දිගේ දෙගුණය දිග x නේ. එයාගේ දෙගුණය 2x. පළල y නේ. එයාගේ 3 ගුණය 3යි. දිගේ දෙගුණය පළලේ 3 ගුණයට වඩා වැඩි එකකින්. අන්න බලන්න. දිගේ දෙගුණය වැඩි. දිගේ දෙගුණය වැඩි. කාට වඩාද? පළලේ 3 ගුණයට වඩා. කොච්චරකින්ද? එකකින්. අපිට සමගාමී සමීකරණයක් ගොඩ නැගුවා 1 2 කියලා නම් කරා. ඒක දෙවෙනි කොටස යනවා. දිග අය විසඳන්න කියලා කියනවා පුතේ. දිග පළලස අපිට හරි බලයේ මේකේදී අපිට පේනවා මේක 3යි y නම් අරයත් 3යි y කරන්න. මේක 2x නම් එයත් 2x කරන්න. ඒක x සමාන කරලා නැති කරනවා. නැත්නම් y සමාන කරලා y නැති කරනවා. මම පළවෙනි සමීකරණය ගුණ කරනවා පුතේ දෙකෙන්. දෙවරක් x 2x දෙවරක් y 2y දෙවරක් 3 6යි නව සමීකරණයක් තුන. දැන් අපිට පේනවා මෙයාගේ 2x මෙයාගේ 2x අඟුලක සමානයි ලකුණුත් සමාන. ලකුණු සමාන නම් උදාට මතකයි අඩු කරලා තමයි නැති කරන්නේ. මම දැන් කරන්නේ තුන්වන සමීකරණයෙන් අඩු කරනවා. තුන්වන සමීකරණයෙන් අඩු කරනවා. දෙවන සමීකරණය 2x ඍණ 2y ගෙන් අඩු කරනවා. 2x ඍණ 3y සමානයි 6න් අඩු කරා 1. 6න් අඩු කරා 1. ඔන්න 2x එනවා. ඍණ 2y තියෙනවා. ඍණ 2x ඍණ ධන 3y එනවා. 6න් එකක් අඩු කරාම 5යි. එතකොට ධන 2x ට ඍණ 2x වෙනවා. 3y කියන්නේ 2y අඩු කරාම y සමානයි 5යි. y සමානයි 5යි. y තියෙන ඕනම දැනකට දාන්න පුළුවන් 5. අපි ලේසිම සමීකරණේ පළවෙනි එක යාදේශ කරනවා පුතේ. y සමානයි 5 පළවන සමීකරණයෙහි ආදේශ කිරීමෙන් අපිට පේනවා x වෙන y සමානයි 3 කියලා තිබුණා. x ට ඍණ y වෙනුවට දානවා පුතේ 5 සමානයි 3. x සමානයි 3 ඍණ 5 තමයි 5 වෙනවා. උත්තරේ 8යි. එතකොට x සමානයි 8යි පුතේ y සමානයි 5යි. x සමානයි 8යි y සමානයි 5යි. අද බලන්න ආයෙත් සරයක්. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. උදාහරණ පේනවනේ. මෙතන තියෙනවා x ගේ සංගුණකය 1. මෙතන x ගේ සංගුණකය 2. එතකොට මේක 2x බවට පත් වෙන්න දෙවරක් x 2x දෙවරක් y දෙවරක් 3 6. එතකොට මේකත් 2x නම් මේකත් 2x නම් අඩු කරලා නැති කරන්න පුළුවන්. 2x ඍණ 2y අඩු කිරීම 2x ඍණ 3y. උදාහරණයක් මේ කරේ තුන්වන සමීකරණය දෙවන සමීකරණය අඩු කරා. ඇයි අඩු කරේ? සංගුණක සමාන වෙච්ච දෙන්නගේ. මෙයාගේ ධන 2x මෙයාගේ ධන 2x. මතක තියාගන්න සංගුණක සමාන වෙච්ච දෙන්නගේ ලකුණු සමාන නම් ඒ සමීකරණ දෙක අඩු කරලා තමයි යන්නේ.
එක්කෙනෙක් ධන ඇවිල්ලා අනිත් එක්කෙනා ඍණව තමයි පුතේ එකතු කරලා අපිට යාව නැති කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එතකොට 2x 2x වෙනවා. ධන 3යි y වෙනවා මේක. මේක ඍණ 2යි y කොහොමද? 3ෙන් 2ක් අඩු කරාම y y සමානයි 5යි. y සමානයි 5 පුතේ. මම පළවෙනි සමීකරණය ආදේශ කරනවා. x ඍණ y ඔන්න ලිව්වා. සමානයි 3. ඔන්න ලිව්වා y වෙනකොට 5 දැන්. x වල 5 ගෙඩි ජාබැත්තට ධන වුණා. 3යි 5යි එකතු වුණාම 8ක් කියලා අවසන් පිළිතුර ලැබුණා. නොතේරුණු ළමයි උත්සන්න උදේ. මේ බලන්න ආයෙත් සමීකරණේ ගොඩනැගිච්ච හැටි කියනෝක දාගන්න. දිග x පළල y. දිග පළලට වඩා 3ක් වැඩි. කවුද වැඩි? දිග වැඩි. කවුද වැඩි? දිග වැඩි. කාට වඩාද? පළලට වඩා. එතකොට x කින් y අඩු කරාම ලැබෙනවා ගේ 3යි. දිගෙන් පළල අඩු කරාම වැඩි කැලේ දින මයිනෝතරේ 3. ඊළඟ දෙවෙනි ප්‍රකාශය කියනවා දිගේ දෙගුණය. දිගේ දෙගුණය. දිගේ දෙගුණය. පළලේ 3 ගුණයට වඩා වැඩි. කොච්චරද? 1. දිගේ දෙගුණය 2x. දිගේ දෙගුණය 2x. පළලේ 3 ගුණය 3y වඩා වැඩි. ය 1. ඒතර 2x කියන 3y අඩු කරාම ලැබෙන උත්තරය තමයි ඒක. අන්න එක විසඳනා තමයි. ඊළඟට කියනවා පුතා ඒකම දෙවෙනි කොටස මෙන්න මෙහෙම. ඒ තොරතුරු ටිකේම මේ තොරතුරු ටිකේම දිග a ලෙසගෙන සරල සමීකරණයක් ගොඩනගා. දිග a ලෙසගෙන සරල සමීකරණයක් ගොඩනගා. මම පුතා කියන්නේ දිග a නම් පුතේ පළල වෙන්නේ දිග a නම් පළල වෙන්නේ ඒට වඩා යට 3 අඩුයි. ඇයි කියනවනේ පුතා දිග පළලට වඩා 3කින් වැඩි කියලා. දිග වැඩි නම් පළල 3කින් අඩුයි. 3කින් අඩුයි නම් ඒ ඍණ 3. ඔබට ඒක පැහැදිලිද? දිග a පළල ඒ ඍණ 3 අඩුයි. දිග a නම් පළල ඊට වඩා 3ක් අඩුයි. ඇයි? දිග 3 වැඩි නම් පළල 3ක් අඩු වෙන්න බෑ. පළල ඒ ඍණ 3. පළල ඒ ඍණ 3. දිග a පළල ඒ ඍණ 3. අපිට කියනවා දිගත් පළලස හරි. ඊළඟට අහනවා මේක විසඳන්න නම් සමීකරණයක් ගොඩනගන්න නම් දෙවෙනි සම්බන්ධය ගන්න වෙයි. මොකද්ද දෙවෙනි සම්බන්ධය? දිගේ දෙගුණය. පළලේ 3 ගුණයට වඩා දිගේ දෙගුණය. දිග a නම් යාගේ දෙගුණය 2යි. දිග a නම් යාගේ දෙගුණය 2යි. පළල a ඍණ 3. යාගේ 3 ගුණය මාරයක් a ඍණ 3ට වඩා වැඩි. කොච්චරද? 1. එකද පුතේ? දිගේ දෙගුණය වැඩි. පළලේ 3 ගුණයට වඩා කොච්චරද? 1. දිගේ දෙගුණය 2යි a. පළලේ 3 ගුණය 3 වරක් a ඍණ 3. යා වැඩි. දිගේ දෙගුණය වැඩි. පළලේ 3 ගුණයට වඩා. එහෙනම් දිගේ දෙගුණය තමයි ලොකු. පළලේ 3 ගුණයට වඩා කොච්චරද? 1. ඔන්න මෙතෙන් එනවා 2යි a 3 වරක් a ඍණ 3යි. 3 වරක් 3 ඍණ ධන 9යි සමාන 1යි. 2යි එකෙන් 3යි අඩු වුණාම ඍණ a. ඍණ a ධන 9 සමාන 1. ඍණ a තනි වෙනවා. මෙන්න ධන 1 ධන 9 ඍණ 9ක් තියෙනවා. ඍණ a සමානයි ඍණ 8යි. දෙපැත්තම ඍණ 1කින් බෙදුවම a සමානයි ධන 8යි. එම නිසා දිග 8යි cm. එහෙනම් පළල ඊට වඩා 3ක් අඩුයිනේ. 8න් 3ක් අඩු කරාම 5යි cm නේ. අන්න බලන්න සරල සමීකරණ වල ගොඩනගන්න කිව්වොත් ඒක විසඳන විදිය මෙන්න සමගාමී සමීකරණ ඇස්පෙක්ට් කරන විදිය. එතනක් තියන්න ඕන පුතේ. දිග x නේ. යා 8යි. දිග 8යි. එහෙනම් දිග 8යි cm පළල 5යි cm කියලා ලියන්න. එතන ඒ විදිහට. හොඳයි. එතකොට මේ සමගාමී සමීකරණ වලට වගේම වර්ග සමීකරණ වලටත් පුතේ විසඳනකොට ක්‍රම ගොඩක් තියෙනවා කියලා දැන් මම කිව්වා. ඒකේ පළවෙනි ගාන තියෙනවා. x වරක් x ඍණ 5 සමානයි බිඳුව. පුතාට තේරෙනවා මේ වර්ගද සමීකරණයේ සාධක වලට වෙන් කරලා තියෙන්නේ. සාධක වලට වෙන් කරාට පස්සේ හරිම ලේසි. x සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව. දැක්කද පුතේ? එක x සමානයි බිඳුව අනිත් එක x ඍණ 5 සමානයි බිඳුව. දෙන්නෙකුගේ ගුණිතයක් බිඳුව නම් එක්කෝ මෙහා බිඳුව වෙන්න ඕන නැතිනම් අනික බිඳුව වෙන්න ඕන. x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 5 මොන 5 වෙනවද? ධන 5ක් වෙනවා. x සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව කියලා කියනවා. ඊළඟට දෙවෙනි කොටස අහනවා x වර්ගයේ සමානයි 8x ඍණ 12.
පුතා මේ වර්ගජ සමීකරණේ සාධක හොයලා නැහැ. ඒ වගේම තමයි පුතේ මේ වර්ගජ සමීකරණය පිළිවෙලකට හදලා නැහැ. හදනවා කියන්නේ x වර්ග පදයේ මුලට ධන 7x ඊළඟට ඒ පැත්තේ ඍණ 12 මෙහෙට එනකොට ධන 12 වෙනවා. ඒ සමානයි බිඳුව. පැහැදිලිද? තේරුණා? ඒකට අපේ දරුවෝ දන්නවා දැන් මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක වලට වෙන් කරන්න ඕන. කොහොමද පුතේ සාධක වලට වෙන් කරන්නේ? ඔයා දන්නවා මේ දෙපැත්තේ දෙන්න ගුණ කරනවා. ඒ 12යි x වර්ග. සාධක බෙදිනවා පුතේ ධන 12 නිසා 4 වර 3. 4 වර 3. මැද ඍණ නම් මේ දෙකටම ඍණේ. මැද ඍණ නම් මේ දෙකටම ඍණේ. ඔයා දන්නවා පොඩේ පදේ සාධක බෙදින්න ඕනි. එකතු වෙලා නැවත මැද පදේ එන ආකාරය. විවිධ පුතාට පේනවා 4 වර 3 12යි. 4යි 3යි එකතු කළාම එනවා. එතකොට මේ නෙන්නටම අපි x අකුර යොදනවා. ඔන්න x වර්ගයේ ඍණ 4x ඍණ 3x ධන 12 සමානයි බිඳුව. දෙක දෙන්න යුගල කරාම x අකුරක් එළියට ගත්තොත් මෙතනින් x ඉදිරි 4න් ඍණ 4ක් ඉදිරි. මේකෙන් ඍණ 3ක් එළියට ගත්තම x ඉදිරි ඍණයි ධනයි ඍණ 12ට 3ම 4යි සමානයි බිඳුව. ඔන්න පුතේ මම දැන් x ඍණ 4 එළියට ගත්තයින් පස්සේ මෙතනින් x අකුරක් එක්ක මෙතනින් ඍණ 3 ඉදිරි සමානයි බිඳුව. ඒතර අපි දන්නවා මේ දෙන්නගේ ගුණිතය බිඳුවට සමාන වෙන වේලාවේ ඒ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවනි. x ඍණ 4 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. එතකොට අපිට පේනවා x සමානයි ඍණ 4 ධන 4 වෙනවා. x සමානයි ඍණ 3 ධන 3 වෙනවා. x සමානයි ඍණ 4 හෝ x සමානයි ධන. බලන්න පුතේ ආයෙම කර විදිය මේ වර්ග පදෙත් එක්ක දිවිච්ච වීජ පදේ නියත පදේ මේ පැත්තෙන් කොහොම මේ පැත්තට ගේන්නේ. මේක තමයි වර්ග සමීකරණ පිළිවෙලකට හදනවා. ඒ හැදිච්ච වර්ග සමීකරණ කොනේ පදේ සාධක වලට අනුව මැද එක දෙකට හදනවා. කොනේ පදේ ධන නම් උතේ එකතු වෙලා මැද පදේ එනවා. කොනේ පදේ ඍණ නම් උතේ අඩු වෙලා මැද පදේ එනවා. කොනේ පදේ ධන නම් එකතු වෙලා මැද පදේ එනවා. කොනේ පදේ ඍණ නම් අඩු වෙලා මැද පදේ එනවා. දැන් මෙතන කොනේ පදේ ධන 12 ධන 12 නම් එකතු වෙලා එහෙනම් 4 වරක් 3 12යි 4යි 3 එකතු වුණාම 7යි මැද ඍණ නිසා මේ දෙකටම ඍණ දාන්න x වර්ගයේ ඍණ 4x ඍණ 3x ධන 12 දෙන්න යුගල කරා එතනින් x අකුරක් එළියට ගත්තම x ඉදිරි ඍණ 4 ඉදිරි ඍණ 3 එළියට ගත්තම x ඉදිරි 12ට 3ම 4ක් ඉදිරි x ඍණ 4ක් එළියට ගත්තම x ඉදිරි ඍණ 3යි x ඍණ 4 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව x සමානයි ධන 4 හෝ x සමානයි ධන 3. ඔන්න ඊළඟට මේක. තව මේ ලක්කම් 3. මේ 3න් කියනවා මෙන්න මේ. x වාරයක් 2x ඍණ 5 සමානයි. x වාරයක් x ඍණ 2 ධන 10. බැලුමට මේක වර්ග සමීකරණයක් නෙවෙයි වාගේ. ඒ වුණාට පුතාට පේනවා මේකේ වර්ග සමීකරණයක් වෙනවා වරහන් ඉවත් කළ සැනේ. ඔන්න බලන්න. x වරක් 2x වැඩි වුණාම 2x වර්ගය. x වරක් 5 ගුණ කරාම 5x. x වරක් x සමානයි x වර්ග. x වරක් 2 ඍණ 2x. x වරක් 2 ඍණ 2x ධන 10. ධන 10. ලෝක තමයි මේක වෙන්නේ. දැන් අපිට පැහැදිලි වෙන කරුණක් තියෙනවා මෙතන. මොකද්ද පුතේ? මේ 2x වර්ගය ඍණ 5x අර පැත්තෙන් වෙච්ච ධන x වර්ගය ඍණ x වර්ගය ඍණ 2x මෙහෙට එනකොට ධන 2x වෙනවා. ඒ පැත්තේ ඍණ 10 මෙහෙට එනකොට ධන 10 ඍණ 10 වෙනවා. සමානයි නේද? ඔන්න 2x වර්ගයෙන් 1x වර්ගය අඩු වුණාම 1x වර්ගය වෙනවා. ඍණ 5x ධන 2x සුළු නම් ඍණ 3x වෙනවා. මෙයාව සුළු වුණාම 3x ඍණ 10 තියෙනවා. සමානයි නේද? බලන්න මම පුතේ කොහොමද උනේ කියලා. අපිට පේනවා මෙතනදී න x වරක් 2x 2x වර්ග වෙනෝනේ. x වරක් 5 5x x වරක් x x වර්ගය x වරක් 2 ඍණ 2x ධන 10. අර පැත්තේ විච් x වර්ගයේ ධන 1 ඍණ වෙනවා. ඍණ 2x මෙහෙට එනකොට ධන 2x වෙනවා. ධන 10 මෙහෙට එනකොට ඍණ 10 වෙනවා. දැන් අපේ සුපුරුදු සමීකරණය ඇවිල්ලා අන්න දැන් ප්‍රකෘති තත්ත්වයේ සමීකරණයටපත් වෙලා. හැබැයි දැන් දෙපැත්තේ දෙන්න ගුණ කරාම ලැබෙන්නේ ඍණ 10x වර්ග. ඍණ 10x වර්ග කියන්න බලන්න. ඍණ 10 සාධක තමයි පුතා. ඍණ 10 සාධක තමයි 5 වරක් 2.
මැද පදේ ඍණ නම් ලොකු එක ඍණ පොඩි එක ගන්න. මැද පදේ ඍණ නම් ලොකු එක ඍණ පොඩි එක ගන්න. ඒතර අපිට පේනවා දෙන්නටම x අකුරේ x වර්ගයේ ඍණ 5x ධන 2x ඍණ 10 සමාන වෙයි. දෙන්න යුගල කරනවා. එතනින් x අකුර එළියට ගත්තම x එකක් ඉදිරියේ ඍණ 5ක් ඉදිරියේ. මෙතනින් ධන දෙකක් එළියට ගත්තම x ඉදිරියේ ඍණ 5ක් ඉදිරියේ සමාන වෙයි. ඔන්න දැන් x ඍණ 5 එළියට ගත්තට පස්සේ මෙතනින් x එකක් ඉදිරියේ මෙතනින් ධන දෙකක් ඉදිරියේ සමාන වෙයි. දෙන්නෙකුගේ ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට බලන්න පුතේ දෙන්නෙකුගේ ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට අපිට පුළුවනි ඒගොල්ලෝ වෙන වෙනම බිඳුවට සමාන කරන්න. මම මෙතනින් හදනවා පුතේ ඒ කොටස ඉදිරි ටික. මෙතන x ඍණ 5 සමානයි බිඳුව හෝ ඊළඟට x ධන 2 සමානයි බිඳුව වෙනවා. මේ ඍණ 5 යහ පැත්තට යනකොට x සමානයි ධන 5 හෝ x සමානයි ධන 2 ඍණ 2 වෙනවා. වෙන පුතේ අවසන් පිළිතුර. හතරෙන් කියනවා x වර්ගයේ ඍණ 16. අනේ ඒක නම් ලේසි. x වර්ගයේ ඍණ 16 සමානයි බිඳුව. දරුවෝ 16 කියන්නේ කාගේ වර්ගයද? 4 වර්ගය. x වර්ගයේ ඍණ 4 වර්ගයේ සමානයි බිඳුව. වරහන් දෙකක් ඇතුලේ සාධකිනවා x ධන 4යි x ඍණ 4 සමාන බිඳුව. දෙන්නෙකුගේ ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට x ධන 4 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව. x සමානයි ධන 4 ඍණ 4 වෙනවා. x සමානයි ඍණ 4 ධන 4 වෙනවා. x සමානයි ධන 4 හෝ x සමානයි ඍණ 4. ඔක තමයි උත්තරේ. ඊළඟට බලන්න පුතා මෙන්න මේ පස්වෙනි ගානේ කියන දේ තියෙනවා මේ 3යි x ධන y සමානයි 13යි x ධන 3යි y සමානයි 7යි. මේක නම් කරාවක් එක මේක නම් කරාවක් දෙක. ඔන්න හදන්න. කියනවා මෙහෙම එකක්. සමීකරණ විසඳීමකින් තොර. එනම් තා හිතනවා මේක ඕන් බ්‍රීන් කියලා මොකක් හරි මේ යන්ත්‍රයක් මන්ත්‍රයක් උපයෝගී කරගෙන කරන වැඩක්. එහෙම නැහැ. විසඳීම ගැන කරනවා කියන්නේ මොකක්ද? x ගේ වෙනම හොයලා y ගේ වෙනම හොයලා. එහෙම කරන්න එපා කියලා මේ කියන්නේ. නැත්තම් පුතා බහුමුඛය වගේ මේක දිහා බලාගෙන ඉන්නොත් නිකන් උත්තර එන ක්‍රමයක් කොහොමද වගේ අපි දන්නේ නැහැ. මෙන්න පුතේ ක්‍රමය. මේ සමීකරණ දෙක විසඳන්න යනවා කියන්නේ එක ඉංග්‍රීසි අකුරක් ඇති කරන එක. එහෙම කරන්න එපා කියලා කියන්නේ. x ඍණ y ගේ ඉල්ල. මම මෙහෙම කිව්වොත් එතකොට මම පළවෙනි සමීකරණේ දෙවන සමීකරණේ අඩු කරනවා මොකේ? අඩු කරාම වෙන දේ බලන්න. ඔන්න නිකන් හිතලා බලන්න. 3x ගෙන් 1x අඩු වෙනවා. 2x වෙනවා. 1y ගෙන් 3y අඩු වෙනවා. ඍණ 2y වෙනවා. මොකද පළවෙනි සමීකරණය 3x ධන y. එයාගෙන් අඩු කරනවා x ධන 3y සමානයි 13න් අඩු කරනවා 7. 3x ධන y ඍණ x ඍණ 3y සමානයි 13න් 7. 3x ගෙන් 1x අඩු වෙනවා 2x ධන y සහ ඍණ 3y සුළුනාම ඍණ 2y වෙනවා සමානයි 6. උදාහරණ පුළුවනි මේ දෙන්නට පොදු සාධකය ලෙස දෙක බෙදතට ගන්න. මෙතනින් x අකුරක් ඉතිරි මෙතනින් ඍණ y අකුරක් ඉතිරි සමානයි 6. දෙපසම දෙකෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් බෙදලා මේක දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. x ඍණ y සමානයි 6ට දෙකේ 3. x සමානයි 3යි කියලා අපිට x ඍණ y සමානයි 3යි කියලා අන්තිම උත්තරේ එනවා. හතර බලන්න. උටේ විසඳුවේ නෑ. විසඳනවා කියන්නේ x ගේ වෙනම නම් y ගේ වෙනම ගන්න. දැන් මෙතන එහෙම කරේ නෑ. මම කරේ සමීකරණ දෙක අඩු කරා. 3x ගෙන් 1x අඩු වුණාම 2x අඩු කරනකොට පුතා ගන්නවනේ. වරහණක් දාලා වරහණ ඉවත් කරලා තමයි මේක කරන්නේ. එතන ඍණයි ධනයි ඍණ x ඍණයි ධනයි ඍණ 3y. 3x ගෙන් 1x අඩු වුණාම 2x එනවා. 1y ගෙන් 3y අඩු වුණාම ඍණ 2y වෙනවා. සමානයි 6. එතකොට දෙක පොදු සාධක වශයෙන් එළියට ගත්තම තමයි පුතේ. මෙතනින් x ඉතිරි වෙලා අතරින් ඍණ y ඉතිරි වෙනවා. දෙපසම දෙකෙන් බෙදෙනවා. x ඍණ y සමානයි 3 කියලා අවසන් පිළිතුර ලැබෙනවා. ඔන්න බලන්න පුතේ. කිව්ව දෙයින් හිතනවා ගන්න මොනවා හරි අඩපාඩුවක් තියෙනවා නම් පුතාගේ ඒක හදා ගන්න. 4x ධන 2 විශාලයි 17. පුතා දන්නවා මේ අසමානතාවයේ විසඳලා සංඛ්‍යා රේඛාවත මේ සමතුල කරා. 4x තනි කරා විශාලයි 14 ධන 2 ඍණ 2 වෙනවා. 4x විශාලයි 14න් 2ක් අඩු වුණාම 12ක් වෙනවා. දෙපසම ධන 4ෙන් බෙදනවා. x විශාලයි 3 බවට පත් වෙනවා. x විශාලයි 3 බවට පත් වෙනවා. වෙන සංඛ්‍යා රේඛා. බිඳුව 1 2 3 4 5 6 1 2 3
ඍණ 3 ඍණ 2 ඍණ 1 1 2 3 4 5 6 පුතේ බලන්න අපිට පේනවා මෙතෙන්ට 3 ගාවට බෝලේ දාලා ඒක පාඩ කරන්නේ නෑ පුතේ. ඇයි බෝලේ පාඩ කරන්නේ නැත්තේ? ඇයි 3 ගාවට දාන බෝලේ පාඩ කරන්නේ නැත්තේ? සමාන ලකුණ නැති නිසා. ඊට වඩා වැඩි පැත්ත පාඩ කරන්න. වැඩි පැත්ත කියලා කියන්නේ මෙන්න මේ පැත්ත. වැඩි පැත්ත පාඩ කරන්න. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. ඊළඟට තව එකක් දීලා තියෙනවා. පුතේ දෙවෙනි කොටස. අපිට අහනවා එකේ 3x ඍණාට ගුඩායි සමානයෙන් 4 යන එහෙමනම් x ට ගත හැකි නිකිල කුලකය ලියා දක්වන්න. x ට ගත හැකි නිකිල කුලකය. පුතා දන්නවා මේ 3x තනි වෙනවා. ගුඩායි සමානයෙන් 4 ඍණාට ධනාට වෙනවා. 3x ගුඩායි සමානයි 9යි. දෙවසම 3ෙන් බෙදනවා. x ගුඩායි සමානයෙන් 4යි. අදහස 4 දැක්ලුව ඊට අඩු 4 දැක්ලුව ඊට අඩු නිකිල කුලකය ලියන්න කියලා කියන්නේ. සංඛ්‍යා රේඛාවක දැක්වීමක් නෙවෙයි. නිකිල කුලකය ලියන්න. එතකොට පුතේ ධනාන්තර දැක්ලුව ඊට අඩු කියන්නේ 4, ඇයි 4 ඇතුළුව කියන්නේ සමාන ලකුණ තියෙනවා. x ගේ පැත්තට කට වහලා තියෙන නිසා ඊට අඩු ඒව ගන්න ඕනේ. 4, 3, 2, 1 මොන නිකිලද? සියලු නිකිල. එහෙනම් බිඳුව ඍණ 1 ඔහොම යනවා. ඩොට් 3 තියන්න යන ආදි වශයෙන් 4 දැක්ලුව ඊට අඩු. කට වහලා x ගේ පැත්තට කට වහලා දැවුවම අඩුයි. ඇරියම ලොකු. අට ඇරලා තියෙනම නේද ලොකු පැත්ත. අඩු පැත්ත තමයි කට වහලා තියෙන්නේ. 4 3 2 1 බිඳුව ඍණ 1. ඔන්නෝම තමයි යන්නේ. නිකිල ලියා දක්වන්න. අපිට කියනවා 8 වෙනි ගානෙම 3 වෙනි කොටස පොතේ. 8 වෙනි ගානේ නොමිලක්කන් 3. කද්ද කියන්නේ x කොටයි සමානයි ධන 2 y විශාලයි ධන 3 යන අසමානතා දෙකම පහත කණ්ඩායමක තලය මත නිරූපණය කරන්න. එහෙම නිරූපණය කරලා අසමානතා දෙකම තෘප්ත කරන කණ්ඩායමක දෙකක් ලියන්න. අනිස්සරලම සමානතාවය නිරූපණය කරන විදිය මේ තියෙන්නේ y අක්ෂය. උතේ මේ තියෙන්නේ x අක්ෂය. ඡේදිත ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය 1 2 3 1 2 3 ඍණ 3 ඍණ 2 ඍණ 1 1 2 3 1 2 3 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 1 2 3 ඉතින් ලකුණු කරලා මේ කියන කාරණා ප්‍රදේශය අඳුරු කරන්න. x කුඩායි සමානයි ඍණ 2 ඍණ 2 හරහා x ගේ මෙම සරල රේඛාවක් දාලා අපිට කුඩායි කියලා කියන්නේ පුතේ මෙන්න මේ පැත්තනේ. කුඩා පැත්ත මේ පැත්ත. මේ විදිහට ඒක අඳුරු කරන්න. සමාන ලකුණු තියෙන නිසා තනියම දාන්න. ඔය පාඩම කරේ x කුඩායි සමානයි ඍණ 2 කියන ප්‍රදේශය. y විශාලයි 3. පිටින් මේක මම තා චුට්ටක් උඩට ගන්න ඕනේ. y විශාලයි 3 කියන එක පෙන්නන්න නම් 3ට වඩා චුට්ටක් ඉදිරියට යන්න බෑ. 4 5 ප්‍රතිපදේ මේක y 3 හරහා දාන්න ඕනේ කඩේරක්. ඇයි කඩේරක්? කඩේරක් දාන්නේ පුතේ සමාන ලකුණ නැති නිසා. එහෙනම් 3 හරහා දානවා මොනේ ඉරන්ද පුතේ? කඩේරක්. කැඩි යන ඉරක්. ඊට පස්සේ ඒකේ y විශාලයි 3. y විශාලයි 3 කියලා කියන්නේ වැඩි පැත්ත පාඩක. දැක්කද වැඩි පැත්ත කියලා කියන්නේ ධන උඩට ධන පැත්ත. මේ අඳුරු කරේ පුතේ y විශාලයි කට වඩාද ධන 3ට වඩා. මේ දෙකම තෘප්ත කරනවා කියන්නේ මොකක්ද? මේ දෙක ඡේදනය වන ප්‍රදේශය. මේ තුල. හැබැයි මේ කඩේර මත නෑ. කඩේර මත තියෙන කණ්ඩායමක ගන්න බෑ. කඩේර මත තියෙන කණ්ඩායමක ගන්න පුළුවන්. දෙකටමයි තියෙන ප්‍රදේශය. කිසි අවුලක් නෑ මේ කිරිබත් කෑලි වගේ තියෙන ප්‍රදේශ ගන්න නම් හරිනේ. එක් කණ්ඩායමක් අපි මේ හරියෙන් ගමු. 3 කාගේද? ඍණ 3 ධන 4. දැකද? ඍණ 3 ධන 4. ඍණ 3 ධන 4. ඍණ 3 ධන 5. ඍණ 3 ධන 5. ඍණ 3 ධන 5. තව කණ්ඩායමක් මේ පැත්තට අපි යනකොට මේක ඍණ 4. ඍණ 4 3. ඍණ 4 3 බෑ. 3 බෑ. 3 බෑ. අඩිර උඩ තියෙනවා නම් බෑ. එහෙනම් පුතේ ඍණ 4 ධන 4. ඍණ 4 ධන 4. ඍණ 4 ධන 5. අපිට ඕන නම් මෙහෙම ගන්න පුළුවන්. පුතේ මේක ඍණ 2 3 බෑ. 4 පුළුවන්. ඍණ 2 4 පුළුවන්. තනීර උඩ පුළුවන් පුතේ. කඩේර උඩ තියෙනව බෑ. කොහොම හරි ගන්න මේ ඡේදිත ප්‍රදේශ. ඍණ 2 4. ඍණ 2 5. මේ ප්‍රදේශය තුල තියෙන ඕනම කණ්ඩායමක් පොට්ටු. නැවතත් කියනවා. ඉංග්‍රීසි අකුර පැත්තට කට වහලා නම් අඩු පැත්ත පාඩක. ඉංග්‍රීසි අකුර පැත්තට කට ඇරලා නම්
වැඩි පැත්ත පාදක. අඩු පැත්ත කියන්නේ ඍණ පැත්ත. වැඩි පැත්ත කියන්නේ ධන පැත්ත. සමාන ලකුණ තියෙනව නම් අනීරා සමාන ලකුණ නැතිනම් කඩේ. පහත කණ්ඩාංග තලයේ නිරූපණය වන අසමානතාවයක් මම. මේ බලන්න පුතා. මේ තියෙන y අක්ෂය. දරුවෝ මේ තියෙන x අක්ෂය. මෙන්න ඡේදයට y අක්ෂය මැදින් මොන ඔහොම එකක් යනවා. අඳුරු ගන්නවා මේ පැත්ත. හරිද? සමාන ලකුණු තියෙනවා. මේ රේඛාවේ නමක් කියලා තියෙනවා y සමාන x රේඛාව. දැන් පුතාට දැනගන්න ඕනි මේ පාට කරලා තියෙන්නේ y විශාලයි x ද y කුඩායි x ද කියන එකයි දැනගන්න. ඒක ලකුණු කරගන්න පුතාට හොඳම දේ තමයි මේ ඛණ්ඩාංකයක් ගන්න. මේ ප්‍රදේශයේ ඛණ්ඩාංකයක් ගන්න. මේක ඍණ 1 ඍණ 2 ඍණ 3. හරිද? මේ පැත්ත 1 2 3. 1 2 3. හරිද? මේක ඍණ 1 ඍණ 2. 1 2. මොකද ඒතර මේ පාට කරපු ප්‍රදේශය තුල තියෙන ඛණ්ඩාංකයක් අරගෙන ඛණ්ඩාංකයේ ලක්ෂණය මොකක්ද බලන්න. ඒක තමයි අසමානතාවයේ ලක්ෂණ. මේ ඛණ්ඩාංකය ගමු. මේ ඛණ්ඩාංකය තමයි දෙකේ බිඳුව. අපි මේ හරිය ඛණ්ඩාංකයක් ගමු පුතේ. පාට කරපු ප්‍රදේශේ බිඳුවේ ඍණ 3. එනවා. මේ හරිය ඛණ්ඩාංකයක් ගමු. පුතේ මේ ඛණ්ඩාංක ධන දෙකේ 1. කොයිදලාවෙත් වාට බැලු බැලමට වේද යමක් තියෙනවා. මොකද x ලගයට වඩා y ලගයේ කුඩායි. නේද? x දෙක එනකොට y ගේ බිඳුව. x බිඳුව එනකොට y ඍණ 3. x දෙක එනකොට y 1. x ලගය මොකද වෙලා තියෙන්නේ පුතේ? x ලගය අන්න හරි ලොකුයි y ගේ කුඩායි. එහෙනම් අපි ගන්නේ මේ අසමානතාවයේ හැඩය තමයි y කුඩායි සමානයි කාට වඩා x වඩා. y කුඩායි සමානයි x වඩා. මේක ගත්තේ කොහොමද? ඒ අඳුරු කර ප්‍රදේශයේ ඛණ්ඩාංකයක් කීපයක් අරගෙන පරීක්ෂා කරනවා. මේ ඛණ්ඩාංකයේ තිබෙන පොදු ලක්ෂණය තමයි y වලගේ පොඩි x වලගේ ලොකුයි. එහෙනම් x ගේ පැත්තට හරිනවා y ගේ පැත්තට පාන. තනීරක් ගහපු නිසා සමාන ලකුණ තියෙනවා. කඩේක් ගහලා තියෙනවනේ සමාන ලකුණ නේ. සමානතාවයේ විසඳලා කුඩාම නිකිලේ කුමක්ද කියලා. මෙන්න බලන්න පුතේ. මේ කතා කරන්නේ රෝමි ලක්කම් පහ. අසමානතාවය තමයි දීලා තියෙන්නේ මේ x ඩේ 3 ඍණ x ඩේ 2 කුඩායි 1. ඔබ දන්නවා මේක යට තියෙන්නේ 3 යට තියෙන්නේ 2. 3 තියෙනවා 2 තියෙනවා කුඩා පොදු ගුණාකාරය 6. 6 ගුණ කිරීම x යට 3. ඍණ 6 ගුණ කිරීම x යට 2. කුඩායි 6 ගුණ කිරීම 1. 6ට 3 වා 2යි x ඍණ 6ට 2 වා 3යි x කුඩායි 6. ඍණ x කුඩායි 6. දෙපස්සම ඍණ එකෙන් බෙදුවාම x කුඩායි කියන එක විශාල වෙලා ඍණ 6 ගුණ 6 ධන 6 ගුණ 6 වෙනවද? ඍණ 6. ආයමස්සර බලන්න. යට 2 තියෙනවා යට 3 තියෙනවා. ඒ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 6යි. ඔතන දන්නවා 6ට 3ම 2යි එතන 2යි x. 6ට 2ම 3යි එතන 3යි x. 2x කියන 3x අඩුනාම ඍණ x. ඍණ x කුඩායි 6. දෙපසම ඍණ එකෙන් බෙදුවා. එතකොට x කියන එක තනි වුණා. කුඩායි කියන එක විශාලයි. මතක තබා ගන්න ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් බෙදුවොත් මම අසමානතා ලකුණ මාරු වෙනවා. ඍණ තිබුණොත් ධන වෙනවා. ධන තිබුණොත් ඍණ වෙනවා. අඩු තිබුණොත් වැඩි වෙනවා. වැඩි තිබුණොත් අඩු කියලා යනවා. x විශාලයි ඍණ 6. උතේ ප්‍රශ්නෙට උත්තරේ කියලා නැහැ නේ මම. මේකෙන් ගත හැකි කුඩාම නිකිලේ කුමක්ද කියලා. එහෙම නේද? විසඳෝ අසමානතාවයේ තෘප්ත කරන කුඩාම නිකිලේ කියන්නේ පුතේ අගේ අඩුම. දැන් මෙතන කියවෙන කාරණාව මොකක්ද? x විශාලයි අට වඩා ඍණ 6ට වඩා. ඍණ 6ට වඩා වැඩි ඉලක්කම් එන්නේ ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3 4 5යි. එහෙනම් ඒ සෙට් එකේ ඉන්න කුඩාම එක්කෙනා තමයි කවුද පුතේ? කුඩාම එක්කෙනා තමයි පුතා ඍණ 5. ඍණ 6 ගන්න බෑ. ඍණ 6 ගන්න බැරි සමාන ලකුණ නැති නිසා. ඒතොර ඊට වඩා චූටි එක්කෙනෙක් නැහැ. කවුද ඒ කුඩාම? ඍණ 5 තමයි. 9 වෙනි ගානට අපි යමු. ප්‍රධාන 9 වෙනි ගානේ කියනවා මෙන්න පුතේ y අක්ෂය කියලා දීලා දිනවා. මෙන්න දරුවනේ x අක්ෂය කියලා දීලා දිනවා. හරස් රේඛාවක් දීලා තියෙනවා. මෙතෙන්ට 2 4 කියන ඛණ්ඩාංකය තියෙනවා. බලන්න පුතේ 2 4 කියන ඛණ්ඩාංකය තියෙනවා. මෙතන තියෙන ඛණ්ඩාංකය 4 2 කියන. මෙන්න මේ ඛණ්ඩාංක දෙක දිහා බලලා අහනවා රේඛාවේ අනුක්‍රමණය ලියා අන්තක්ඛණ්ඩයේ සොයා සමීකරණය ලියා. දරුවනේ වා දන්නවා ඛණ්ඩාංක දෙකක් දීලා තියෙන විතරකදී අපි කොහොමද අනුක්‍රමණය හොයන්නේ කියලා. රේඛාවක අනුක්‍රමණය වෙන්නේ y ඛණ්ඩාංක වෙනස
බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරිම ලේසි පුතේ. මම මෙයාගෙන් මෙයා අඩු කරනවා. උඩ තියෙන්නේ 4 එයාගෙන් අඩු කරනවා 2 යන් උඩ තියෙනවා. ඒක දන්නව නේද? y වෙනස ගන්නේ y කින් y අඩු කරනවා. ඒතර ඛණ්ඩාංකයක y පස්සෙන් y පස්සේ. ඒතර පිටිපස්සෙන් ඉන්නේ y. මෙතන පිටිපස්සෙන් ඉන්නේ 4. මෙතන පිටිපස්සෙන් ඉන්නේ 2. 4න් 2 අඩු කරාම 2. ඒක කරන්නේ ඒ එන්නේ y වෙනස. x වෙනස ගන්න කොහොමද කරන්නේ? 2කින් අඩු කරනවා 4ක්. 2කින් අඩු කරනවා 4ක්. 4න් 2ක් අඩු කරාම 2යි. 2කින් 4ක් අඩු කරාම ඍණ 2යි. 2ට 2 ඒවා ඍණ 1යි. අනුක්‍රමණය ඍණ 1යි. අනුක්‍රමණය ඍණ 1යි. අන්තඛණ්ඩේ කියන්නේ y ව කපන තැන. නැත්නම් y සමානයි mx ධන c රේඛාවේ y සමානයි mx ධන c රේඛාවේ c කියන්නේ මොකද අන්තඛණ්ඩේ හොයන්න යන්නේ y සමානයි mx ධන c. මේ මොහොතේදී මම දැන් m දන්නවා. m දන්නවා. නමුත් x දන්නේ නැහැ y දන්නේ නැහැ c දන්නේ නැහැ. දන්නේ නැතිව පුඩායි. අපි කොහොමද ඉන්නේ කියලා. හැබැයි පුතාට පේනවනේ මේ ඛණ්ඩාංක දෙකේ කැමති එකක මේ ඉන්නේ y වලගේ මේ ඉන්නේ x වලගේ නේ පුතේ. එතකොට x වලට y වලට 2 දානවා. m අපි හොයාගත්ත මේක දානවා. x වලට මෙන්න 4 දානවා. ධන c දෙක සමානයි. 4 වරක් එක ඍණ 4යි ධන c. 2 ඍණ 4 ධන 4 වෙනවා සමානයි c. 4යි 2 එකතු වුණාම 6යි. c සමානයි 6යි. අන්න පුතේ අන්තඛණ්ඩේ. දැන් තේරුණාද බලන්න එකක් ඇයි? y ව කැපෙන තැන තමයි අන්තඛණ්ඩේ. මේ රේඛාව y කැපෙන හලකටවත් ඇවිත් නැහැ. ඊළඟ අපි කොහොමද හොයන්නේ? හැබැයි ඛණ්ඩාංක දෙකක් දීපු නිසා අපිට අනුක්‍රමණය හොයන්න ගැටලුවක් නැහැ. y ඛණ්ඩාංක වෙනස ගන්න 4න් 2ක් අඩු කරා 2යි. x ඛණ්ඩාංක වෙනස ගන්න 2න් 4ක් අඩු කරා ඍණ 2යි. 2ට 2 ඍණ 1යි. අනුක්‍රමණය ඍණ 1යි. අනුක්‍රමණය ඍණ 1යි. ඛණ්ඩාංකේ පිළිපස්සෙන් ඉන්නේ y නේ. ඉස්සරහින් ඉන්නේ x නේ. y වලට 2 දානවා. x වලට 4 දානවා. m ට හොයාගත්තු ඍණ 1 දානවා. ඔන්න ඍණ 1 වරක් 4 ඍණ 4යි. ඒ ඍණ 4 ඊළඟට ධන 4යි. 2යි 4යි එකතු වුණාම 6යි. c සමානයි 6යි කියලා එනවා. අන්තඛණ්ඩය 6යි කියලා එනවා. c සමානයි 6යි කියලා උත්තරය ආවා. හරි. දැන් අහනවා මේ රේඛාවේ නම මෙන්න පැටර්න් එක. y සමානයි mx ධන c මොඩල් එකනේ. y සමානයි m ට ඍණ 1x c ට ධන 6. y සමානයි ඍණ 1x ධන 6. y සමානයි ඍණ 1x ධන 6 කියලා අපි මෙයාගේ අනුක්‍රමණයයි අන්තඛණ්ඩය ආදේශ කළ සමීකරණය ලියමු. තේරුනේ නැති අය ප්‍රශ්න පුතේ. ඊළඟට යාගේ තව ප්‍රශ්නයක් අහනවා පුතේ අපි ඒකට උත්තර දෙමු. එම රේඛාවට සමාන්තරව මම මේ කතා කරේ 9 වෙනි ගානේ රෝමිලක්කම් එකට උත්තරේ. 9 වෙනි ගානේ රෝමිලක්කම් එකට උත්තරේ මොකද්ද? අනුක්‍රමණය සොයන්න අන්තඛණ්ඩයද සොයා සමීකරණය ගොඩනගන්න. ඔන්න මම යනවා ඒකෙම රෝමිලක්කම් දෙකට. මොකද්ද කියන්නේ? මෙම රේඛාවට සමාන්තර වූද මතක තියාගන්න ඕනි පුතේ මේ සරල රේඛීය ප්‍රස්ථාරවල රේඛා අනුක්‍රමණ සමාන වෙනකොට රේඛා සමාන්තර වෙනවා. එහෙනම් මේ රේඛා සමාන්තරයි නම් අනුක්‍රමණ සමාන වෙනවා. ඉතින් අන්තඛණ්ඩය දීලා මෙයාට සමාන්තර වූද අන්තඛණ්ඩය ඍණ 3 වූද එහෙනම් y සමානයි mx ධන c මොඩල් එකේ y සමානයි මෙයාගේ අනුක්‍රමණයම තමයි මොකද හේතුව මෙයාගේ අනුක්‍රමණය ඍණ 1යි එහෙනම් මේ අනුක්‍රමණය ඒකමයි. ඒකට හේතුව තමයි පුතේ අනුක්‍රමණ සමාන රේඛා සමාන්තරයි. සමාන්තර රේඛා අනුක්‍රමණ සමානයි. එතන එක ලිව්වත් එකයි නැත්ත් එකයි. ඍණ 1x කියන එක තමයි ඍණ x කියන්නේ. c ට දානවා කවුද? දීලා තියෙන අන්තඛණ්ඩය ඍණ 3යි. අන්තඛණ්ඩය ඍණ 3යි. අනුක්‍රමණය ඍණ 1x අන්තඛණ්ඩය ඍණ 3යි. ඊළඟ රෝමිලක්කම් 3 බලන්නකෝ. මොකද්ද 3න් අහන්නේ? එම රේඛාවට ලම්බ වූද? ලම්බයි කියන්නේ පුතේ. ලම්බයි කියන්නේ මේක ඡේදනය කරමින් යන්නේ. මේක එකිනෙක ඡේදනය කරන්නේ අංශ කරුණේ කෝණයක් හදන්නේ. මතක තියාගන්න. සමාන්තර රේඛාවල අනුක්‍රමණය සමාන වුණාට සමාන්තර රේඛාවල අනුක්‍රමණය දෙකම සමාන වුණාට පුතේ අනුක්‍රමණය සමාන වුණාට ලම්බව ගමන් කරන රේඛාවල අනුක්‍රමණය මෙන්න මෙහෙමයි වෙන්නේ. අනුක්‍රමණය ලකුණු මාරුවේ පරස්පරය. මොකක්ද කියන්නේ? ලකුණු මාරුවේ පරස්පරය.
ලකුණු ධන නම් ඍණ වෙනවා. ඍණ නම් ධන වෙනවා. පරස්පරය දෙක නම් දෙකෙන් එක වෙනවා. තුන නම් තුනෙන් එක වෙනවා. පහෙන් හතර නම් හතරෙන් පහ වෙනවා. දෙකෙන් එක නම් දෙක වෙනවා. අනුක්‍රමණය ලකුණු මාර්ගයේ පරස්පරය මාරයි. මෙයාගේ අනුක්‍රමණය එහෙනම් පුතේ ධන ඍණ ධන වෙනවා. ඔව් ඍණ එක තියෙන්නේ ධන එක වෙනවා. එක තියෙන්නේ එක යටින් එක තියෙන උඩයට මාරු නම් එකම තමයි. එහෙනම් අනුක්‍රමණය ලකුණු මාරු වෙන එක විතරයි එතන වෙන්නේ. උඩයට මාරු කරන්න දැනෙන්නේ. එක තියෙන එක පුතේ උඩයට මාරු කරොත් එකම තමයි. එහෙනම් අනුක්‍රමණය ලකුණු මාරුවේ පරස්පරය කියන එක තමයි පුතේ අනුක්‍රමණය ලම්බව ගමන් කරන රේඛාව. ලම්බව යනවනම් අනුක්‍රමණය ලකුණු මාරුවේ පරස්පරය. එහෙනම් මේ රේඛාව මුල ලක්ෂ්‍ය හරහා යනවා y සමාන mx. යාගේ නම මුල ලක්ෂ්‍ය හරහා යනවා කියන්නේ අන්තර්කණ්ඩයක් නැහැ කියන එකනේ. එහෙනම් මේ පැටර්න් එක y සමාන mx. mx තමයි c නෙවෙයි. mx විතරයි අනුක්‍රමණය m. y සමානයි m තියෙනවා 1x. අනුක්‍රමණය 1යි y සමානයි 1x කියලා අවසන් පිළිතුරක් වෙන්නේ. ඔන්න දැන් මම ඊළඟට කතා කරන්න යනවා ස්ත්‍රිතික ඒ කියන්නේ පරාවලයක් නිරූපණය කරන වක්‍ර රේඛීය ප්‍රස්ථාරය. වර්ගජ ස්ත්‍රිතයක් වක්‍ර රේඛීය ප්‍රස්ථාරය. ඒක දීලා තියෙනවා පුතා අසම්පූර්ණ වගුවක්. එකම එක තැනක් දැන් තියෙනවා. එතකොට මේ ප්‍රස්ථාරයේ අහනවා අපිට ප්‍රශ්න. ස්ත්‍රිතය අවමගය ගැන අහනවා. සමමිතික අක්ෂ සමීකරණය අහනවා. හැරෝම් ලක්ෂ්‍ය කණ්ඩාංක අහනවා. ස්ත්‍රිතය ඍණවන x අගය පරාසය අහනවා. ස්ත්‍රිතය ධන අඩුවන x ප්‍රාන්තරය අහනවා. 2x වර්ග ඍණ 2 සමාන බිඳුවේහි මූල ස්වයන්න කියලා. මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නාම මේකෙන් අනිවාර්යයෙන්ම පුතාගේ විභාග ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය දේ ආවරණය වෙනවා. ඔන්න පුතේ අපි අගය වංගුව දීලා තියෙනවා මොකද්ද? එක අයලු කොටසේ රෝමිලක්කම් එක. අගය වංගුව දැන් පුළුවන් x සමානයි ඍණ 1 කියලා දීලා තියෙන මේ වෙලාවේ y සමානයි 2x වර්ගය ඍණ 2. y සමානයි 2x වර්ග ඍණ 2. y සමානයි 2 ගුණ කිරීම ඍණ 1 වර්ගය ඍණ 2. y සමානයි 2 ගුණ කිරීම ඍණ 1 වර්ගය 1යි මේ ඍණ 2. y සමානයි දෙවරක් 1 2 ඍණ 2. y සමානයි 2න් 2ක් අඩු කරාම උත්තරේ කියන්නේ බිඳුවයි. අන්නේ ඉස්තරට සුදුසු වගේ ගැළපෙන අගේ නිවැරදි අගේ බිඳුව. next ලැබෙන අගේ බිඳුව. ඊළඟට දරුවෝ අපේ ගන්නවා සුදුසු පරිමාණයකට ප්‍රස්ථාරයක්. පුතාට පේනවා මෙතනදී එලින් අතට අපිට ගන්න සිද්ධ වෙනවා x අක්ෂය දිගේ නෙමෙයි y අක්ෂය දිගේ. හොඳට බලන්න පුතේ. ධන 16 දක්වා යන්න තියෙනවා. ධන 16 දක්වා යන්න තියෙනවා. ඍණ පැත්තේ 2 දක්වා යන්න තියෙනවා. ධන වශයෙන් 2යි 16 එකතු කරාම 18ක්. 18ක් කොහොමද අපි කොටු 12ක් තුල ඇතුළත් කරන්නේ? මොකද උඩින් ඉඳලා පල්ලෙහාට තියෙන්නේ කොටු 13යි. නේද? 16ක් ලකුණු කරන්න බෑ. ඒතර අපි මේක කරන්නේ දෙකෙන් දෙකට බෙදලා දාන්න. දෙකෙන් දෙකට බෙදලා. එහෙනම් ඉස්සර වෙලාම ප්‍රස්ථාර කොලේ කෙලින්නට ගහවගෙන හරිනට ගන්න බෑ. මොකද මේ අතර කොටු කීපේ 9යි. මේ අතර තියෙන කොටු 9යි. 9ක් එකට මැදින් බෙදුවොත් 4මාරුනේ. එහෙනම් පුතාට සිද්ධ වෙනවා 4ක් ගිය තැන හෝ 5ක් ගිය තැන. ලොකු කොටු 4ක් ගිය තැන හරි ලොකු කොටු 5ක් ගිය තැන හරි ගහනවා y අක්ෂය. ඔන්න y අක්ෂය ගහලා අපි තීරණය කරා y අක්ෂය දෙකෙන් දෙකට දානවා කියලා. දෙකෙන් දෙකට දානවා කියලා තීරණය කරා. උඩටම එන්නේ අන්න 16. ධන 16, ධන 17, 12, 10, 8, 6, 4, 2, බිඳුව ඍණ 2, ඍණ 4. ඍණ 2 ලිව්වනම් ඇති. 4ක් ඕනේ. නේද? ආන්න දැන් බිඳුව හරහා ගන්නවා පුතේ අපේ x අක්ෂය. බිඳුව හරහා ගන්නවා x අක්ෂය. x අක්ෂයේ මුන්නේ එකෙන් දෙකට දාන්න පුළුවනි. ඍණ 3 ඍණ 2 ඍණ 1 2 3 1 2 3 මේක තමයි පුතේ x අක්ෂය. ඔන්න ලකුණු කරා හරි. දැන් ඛණ්ඩාංක ලකුණු කරන්න යන්න. ඛණ්ඩාංක ලකුණු කරනකොට පළමුව තියෙනවා ඍණ 3 16. ඍණ 3 කෙලින් වෙන 16. ලකුණු කරා ඍණ 3 16. ඊළඟට ඍණ 2 6. ඍණ 2 කෙලින් 6 කෙලින්. ඔන්න ඍණ 2 6. ඊළඟට ගේනවා ඍණ 1. ඍණ 1. ඍණ 1 බිඳුව අපි හොයාගත්තේ ඍණ 1 බිඳුව. බිඳුවේ 2. 1 බිඳුව. 2 6. 2 6. ඊළඟට 3 16. 3 16. වෙන වක්‍රයක් දිනවා පුතේ. වක්‍රයක් දිනවා මේ විදිහට. සුමට වක්‍රයක්. පුතා මෙන්න මෙහෙම සමබරව වක්‍රයක් දිනවා ලස්සනට
ආන්නේ තමයි පුතේ මෙම ස්ත්‍රිතය නිරූපණය කරන වක්‍රය එහෙම නැත්නම් ස්ත්‍රිතය නිරූපණය කරන ප්‍රස්ථාරය. ඔන්න අපි අද රේඛාවේ නම ලියනවා y සමානයි 2x වර්ගය ඍණ 2 කියන. දැන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි තියෙන්නේ. පැහැදිලිද පුතේ? අපිට තේරුණා මේ ප්‍රස්ථාරයේ අඳින්න x වලට ඍණ 1 දීලා තියෙන අවස්ථාවේදී y වලගේ දීලා නැහැ. x ට ඍණ 1 ආදේශ කරනවා. ඍණ 1 වර්ගය ධන 1යි. දෙවරක් එක ඍණ ධන 2යි. ධන 2කින් දෙකක් අඩු වුණා බිඳුව. ඒතකොට ඒ සඳහා ලැබිච්ච y වල ආදේශය ඒක වගුවට ආදේශ කරලා බැලුවා. y ගේ තියෙන ලොකු මගේ 10 පොඩි මගේ ඍණ 2. 10යි 2 එකතු කරලා දල වශයෙන් බැලුවම 18ක්. කොටු 18ක් නැති එකේ. උඩේ ඉඳලා පල්ලෙහාට තියෙන කොටු 12. 12ක් තුල 18ක් ලකුණු කරන්න බෑනේ. අපි ඒ නිසා දෙකෙන් දෙකට ගියා. උඩම රේඛාව 16 ඊළඟට 10 12 10 8 6 4 2 බිඳුව ඍණ 2. y අක්ෂයේම ගාලා බිඳුව ආරාගය x අක්ෂය. ඍණ පැත්තට 1 2 3 ධන පැත්තට 1 2 3. खंडांक लකුණු කරලා ප්‍රස්ථාරය. එඳපු රේඛාවේ නම ලියුවා y සමානයි 2x වර්ග ඍණ 3. खंडांक ලකුණු කරලා ප්‍රස්ථාරය. හරි y සමානයි 2x වර්ග ඍණ 2 කියන. මේ අඳපු ප්‍රස්ථාරය අසුරේ අහන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නයි තියෙන්නේ. මොන පුතේ? අයන්නේ 1 අයන්නේ 2. මොකද්ද 1 ස්ටෑන්ඩඩ් පුරවල් 2 සුදුසු පරිමාණයට ප්‍රස්ථාරය. ඔන්න යනවා ආයන්නේ 1. මොකක්ද ආයන්නේ 1? එක තමයි ස්පෘතේ අවමගේ. පුතේ ස්පෘතේ අවමගේ. යන්න පුළුවන් යතමගේ අවමගේ. ඔය තියෙන්නේ අවමගේ ඍණ 2යි. උදාහරණයක් දීපු දරුවට කිව්වා. ඊළඟට රෝමිලක් 2. සමමිතික අක්ෂයේ සමීකරණය. උදා දන්නවා හරියටම දෙකට මැදින් බෙදෙන රේඛා. මේ ඇඳලා තියෙන රේඛාව y අක්ෂය. එහෙම බෑ. සමීකරණයක් දෙන්න ඕන. y අක්ෂය x ගේ කවුද කපාගෙන යන්නේ? x ගේ බිඳුව කපාගෙන යන්නේ. එහෙනම් මේ රේඛාවේ සමීකරණය තමයි x සමානයි බිඳුව රේඛාව. x සමානයි බිඳුව කියන රේඛාව තමයි පුතේ y අක්ෂය කියන්නේ. y අක්ෂය මතින් තමයි මේක දෙකට නැවෙන්නේ. ඒක තමයි හරියට දෙකට මැදින් බෙදෙන රේඛාව. සමමිතික අක්ෂයේ සමීකරණය එහෙනම් x සමානයි බිඳුව. ඊළඟට රෝමිලාංකන් 3 ගැන යන්න. මොකද්ද 3 ගන්න? හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම. මොකද්ද මේ ටර්නින් පොයින්ට්? හැරවුම් ලක්ෂ්‍ය. වර්තන ලක්ෂ්‍ය. අවම ලක්ෂ්‍ය ශීර්ෂය ඕන වචනකින් කියන්නේ අප. කවුද? ශීර්ෂය කියනවා, හැරෙම් ලක්ෂ්‍ය කියනවා, වර්තන ලක්ෂ්‍ය කියනවා, අවම ලක්ෂ්‍ය කියනවා. මෙයා මේ ලක්ෂ්‍ය කියන්නේ. ලක්ෂ්‍යයක් කියන්නේ පුතේ ඛණ්ඩාංක වශයෙන් පටිපාටිගත යුගල ලෙස වරහණක් ඇතුලේ ලියනවා. කවුද? බිඳුවේ ඍණ 2. බිඳුවේ ඍණ 2. ඊළඟට රෝමිලාංකම් 4. මොකද 4 අහනවා ශ්‍රිතය ඍණවන x යගේ පරස්. මේ අහගන්න උදේ ලියන එක නවත්තන්න. මෙන්න ශ්‍රිතය ඍණවන. මෙතන ඉඳලා මේ පල්ලෙහාට එන්නේ ධනවන. අන්න මෙතෙන් ආව බිඳුව. බිඳුව. ඔතනින් පල්ලෙහා තමයි ඍණවන තාම ඍණ මෙතෙන් ආව දත් බිඳුව. ඔතනින් උඩට උතන ඍණ වෙන්නේ කොතනද කොතෙන්ද? මෙන්න මේ ඍණ එකේ ඉඳලා මෙන්න මේ ධන එක දක්වා. ඔයාට තේරෙන්නේ නැහැ මේ අසමානතාවක්. හැබැයි ඔයා දන්නෝ දැන් මේ ඍණවන පරස්. ඔයා ලියන විභාගෙට ඍණ එකේ සිට ධන එක දක්වා කිසිදු වැරද්දක් නැහැ සියලු ලකුණු හොඳ. ඒ වුණාට ඉතින් ගණිතේ දන්න දරුවෝ එහෙම කරන්න එපා. ඍණ 1 කුඩායි x කුඩායි මොන එකද? ධන 1. ඍණ 1 කුඩායි x කුඩායි ධන 1. මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඍණ 1ට වඩා ලොකුයි වුත් ධන 1ට වඩා පොඩි වුත් x කි පරාසය තුලදී ස්ප්‍රිතය ඍණ වෙනවා. ස්ප්‍රිතය කියන්නේ වක්‍රය. ස්ප්‍රිතය කියන්නේ y කියන්නේ ඍණ වෙනවා. ඍණ වෙන්නේ ඍණ 1 සිට ධන 1 දක්වා. ඒක ලියන්න. ඍණ 1ට වඩා ලොකු වෙනකොටයි ධන 1ට වඩා අඩු වෙනකොටයි. ඍණ 1ට වඩා ලොකු වෙනකොටයි ධන 1ට වඩා අඩු වෙනකොටයි තමයි පුතේ ස්ප්‍රිතයගේ ඍණ වෙන්නේ. තව අවස්ථාවක් අහන්න. රෝමිලක්කම් 5. මම මේ පැත්තේ ගියද. පස්සේ එක. මොකක්ද අහනවා මෙන්න මේක කතාවක්. ස්ප්‍රිතය ධනම අඩු වෙන. පුතා මේ පැත්ත බලන්න. ධනම අඩු වෙන. මේ තියෙන ස්ප්‍රිතය ධන හරියන්නේ. මේ තියෙන ස්ප්‍රිතය ධන හරිය. මෙතනින් පල්ලෙහා ඍණ හරිය. ඒ මැද බිඳුව. ධනම අඩු වෙන නයි කියන්නේ පුතේ ඕන්න මෙතන ඉඳලා මෙතෙන්. මෙන්න තියෙනවා ධන මෙන්න ධනම අඩු වෙනවා. එකද? ධන හරියදී සිද්ධ වෙන කැසු. ධනම අඩු වෙන්නේ ඍණ 1ට වඩා අඩු වෙනකොට. ඍණ 1ට වඩා අඩු වෙනකොට. ධනම අඩු වෙන්නේ ඍණ 1ට වඩා ස්ප්‍රිතයගේ ධනම අඩුවන්නේ x යාගේ ඍණ 1ට වඩා අඩු වෙනකොට. එහෙනම් අපි ලියන්න ඕනේ x කුඩායි අට වඩා ඍණ 1ට වඩා.
x කුඩායි කාට වඩා ඍණ එකකට වඩා. අන්න එමය කියන්නේ ධන අඩු වෙනවා. මේ පේනවනේ ධන හරිය දිවන බැස්ම. ධන හරිය දිවන බැස්ම. ධන අඩු වෙනවා. එහෙනම් මේ මොකක්ද? ධනව වැඩි වෙනවා. එතකොට කොයි වෙලාවෙ? එකට වඩා වැඩි වෙනවා. දැන් ඍණ එකට වඩා අඩු වෙන විට ස්ථිතියගේ ධන අඩු වේ. ධන අඩු වේ. ඊළඟට අහනවා ස්ථිතේ ධන අඩු වෙන එක්සියාගේ ප්‍රාන්තරය. ප්‍රාන්තරේ කියවන අපිට දෙපැත්තක් කියන්න බෑ පුතේ. මොකද මෙතන ගියාම සීමාවක් නැහැනේ. අව ඕන තරම් යන්න පුළුවන්නේ. ඒ හැම මොහොතකදීම ධන අඩු වෙනවා තමයිනේ. මොකද මේ ප්‍රස්තාරේ මොකද මෙහෙම වෙන්නේ නෑනේ. ඒ නිසා මේක ධන අඩු වෙන්නේ ඍණ එකට වඩා මෙහාට. ඊළඟට අහනවා පුතා මෙන්න මේක ප්‍රෝමිලක්කන් 6 මොනවාද? මෙන්න 2x වර්ගය 2x වර්ගය ඍණ 2 සමානයි බිඳුවේහි මූල. කවුද? 2x වර්ගය ඍණ 2 කියන්නේ කවුද පුතේ? මේ ස්ථිතය වක්‍රය ඇඳපු සමීකරණය. ඒකට අපි කියන්නේ පුතේ වක්‍රය ඇඳි සමීකරණයේ විසඳුම. තවත් ගැඹුරින් කියනවා නම් ස්ථිතික සමීකරණයේ මූල. මොන සමීකරණයේද? ස්ථිතික කියන්නේ වක්‍රය අඳින ලද සමීකරණයේ විසඳුම. හොඳට මතක තියාගන්න. ස්ථිතික සමීකරණයේ මූල හොයන්නේ වක්‍රය විසින් x අක්ෂයේ කපන තැන් දෙක පුතේ. ගාන හැදිල්ලක් නෑ. මතක තියාගන්න විතරයි මේ. වක්‍රය විසින් x අක්ෂය කපන තැන් දෙක. එක තැනක් විනේක අනිත් තැන ධන දෙක. ඔන්න උත්තර දෙක කියනවා x සමානයි ධන 1 හෝ x සමානයි ඍණ 1 කියලා පිළිතුරු දෙක. අන්න අර සමීකරණය විසඳුම. වක්‍රයේ ස්ථිතික සමීකරණය නම් ඒ කියන්නේ වක්‍රය ඇඳපු සමීකරණය නම් විසඳුම් වෙන්නේ වක්‍රය කැපෙන ස්ථාන දෙක. තේරුණානේ? පැහැදිලි. මේක අත්හැරිච්ච තව පොඩි කැලක් තියෙනවා මම ඒකත් කියලා දෙන්නම් පුතේ. උත්තරණය එහෙම නැත්නම් විස්ථාපනය එහෙම නැත්නම් කියන මේ ප්‍රස්තාරයේ ඒකක දෙකක් පල්ලෙහාට යනවා උඩට යනවා ධන දිශාවට යනවා ඍණ දිශාවට යනවා. එතකොට පුතාට යන දිශාවට අනුව එකතු කරන්න තියෙනවා. උදාහරණයක් ධන දිශාවට එකක් යනවා නම් මේ සමීකරණයට පුතේ එකක් එකතු කරනවා. ධන දිශාවට එකක 5ක් යනවා නම් මේකට ධන 5ක් එකතු කරනවා. ඍණ දිශාවට එකක 3ක් යනවා නම් මේ සමීකරණයට ඍණ 3ක් එකතු කරනවා. ඒතර පුතා දන්නෝනේ ධන ඍණාව දුකයි කියලා අපි දාලා දුකේ පොඩි අඩු කරනවා. එතකොට ධන ඍණාව එහෙමයි ඍණ ඍණාව එකතු වෙලා ඍණ වලින්ම දානවා. ධන ධනාවත් එකතු කළා ධන වලින් යන පැත්තට අනුව එකක් එකතු කරන එකයි. ඉතින් y අක්ෂයේ දිගේ එකක දෙකක් පහළට යනවා කියන්නේ මෙයාට දාන්න ඍණ දෙකක්. උත්තරේ y සමාන 2x ඍණ දෙකට තව ඍණ දෙකක් දැම්මම ඍණ 4. මේක x අක්ෂයේ දිගේ එකක 5ක් කියලාද ගියා. ධන දිශාවට ගියා. දාන්න මෙතෙන් ධන 5 දුර එන්නේ 2x වර්ගය y සමානයි 2x වර්ගය. y සමානයි 2x වර්ගය. ඍණ 2යි ධන 5. උත්තරේ දාන්න. අන්න එහෙම උත්තරණය වුණාම නැත්නම් විතන්න වුණාම විස්ථාපනය වුණාම ප්‍රස්තාරයේ නම සමීකරණ. අන්න ඒක තමයි අපි කතා කරේ. ඒක මෙතන දාලා නැහැ. හොඳයි. 11 වෙනි ගානේ රෝමිලක්කම් 1 එකයට a ඍණ එකයට b සමානයි එකයට c. එතකොට රෝමිලක්කම් 2 v සමානයි 3n1යි πr වර්ගය h. සූත්‍රය තමයි 3n1යි πr වර්ගය h. එතකොට පළවෙනි එක්කෙනාගේ අපිට උත්තර කරන්න කියලා තියෙන්නේ b. එතකොට b උත්තර කරන්න නම් මුළු සෙට් එකම ගුණ කරන්න ඕනේ abc. ඔන්න abc ගුණ කරනවා එයාට b එයාට a. සමාන ඍණ abc ගුණ කරනවා එයාට b. abc ගුණ කරනවා පුතේ කාගෙන්ද? එයාට c. මෙතනට a ට a කැපෙනවා මෙතන bc ලැබෙනවා. bb කැපෙනවා මෙතන ac ලැබෙනවා. CC කැපෙනවා මෙතනට AB ලැබෙනවා. තේරුණේ නැති අතුස්සන්. යට තියෙන අයගේ පොදු ගුණාකාරයෙන් ගුණනවා. යාගේ යට A තියෙනවා ඊළඟට B තියෙනවා අතන C තියෙනවා. තුන් දෙනාගේම කුඩා පොදු ගුණාකාරයේ වශයෙන් අපිට ගන්න තියෙන්නේ පුතේ. ABC නේ. ඔන්න ABC ගේ A ට කැපිලා BC උඩින් ගිහින්. BB කැපිලා උඩ AC ට. CC කැපිලා AB ට. දැන් මට අවශ්‍යතාවය තියෙන්නේ B ව උත්තර කරන්නනේ. එතකොට වෙන්නේ B එක පැලකට ගේන්න ඕන. මෙතන BC තියෙනවා අර AB මෙහෙට ගේන්න. මේ AC මේ පැත්තට වැඩක් නැහැ නේ ආය එහා පැත්තට ගේන්න. දරුවනේ මෙතන BC තියෙනවා. අර පැත්තේ ධන AB මෙහෙ වෙනකොට ඍණ AB වෙනවා. ඍණ AC අර පැත්තට යනකොට ධන AC වෙනවා. ඍණ AC අර පැත්තට යනකොට ධන AC වෙනවා. කරපු දෙය තේරුණාද බලන්න?
අර පැත්තේ තියෙන ධන AB මෙහෙට එනකොට ඍණ AB ඍණ AC ආ පැත්තට යනකොට ධන AC වෙනවා. දැන් හරිනේ. දැන් දෙපළක තියෙන B අකුර දෙපැත්තක දිවිච්ච B එක පැත්තකට ගෙනයනවා. දැන් දෙපළක තියෙන B අකුර එක පළකට ගන්නවා. දෙපළක තියෙන එකක් එක පළකට ගන්න පොදු සාධක එළියට ගන්න. පොදු සාධක ලෙස B එළියට ගත්තාම මෙතනින් C අකුරක් ඍණ මෙතනින් B අකුරක් සමානයි AC කියලා එනවා. දැන් මෙතනදී පුතාට පුළුවනි C ඍණ B ගෙන් බෙදා. මේ පැත්තත් ඒ විදිහටම C ඍණ B ගෙන් බෙදා. C ඍණ B ට C ඍණ B කැපෙනවා. B සමානයි AC බෙදීම C ඍණ B කියලා අවසන් පිළිතුරේ. බලන්න මේ කර දෙය තේරුණාද කියලා. ඔන්න බලන්න. යට තියෙන අයගේ පොදු ගුණාකාර ABC ගෙන් ගුණ කරා AA කැපිලා BC ආවා BB කැපිලා AC ආවා CC කැපිලා AB ආවා. B උත්ත කරන්න ඕන නිසා අර පැත්තේ තියෙන AB මේ පැත්තට ගෙනල්ලා ඍණ. මේ පැත්තේ තියෙන ඍණ AC එහා පැත්තට ගිහිලා ධන ගුණ. එහා පැත්තට යා ගිහිලා ධන ගුණ. දැන් පොදු සාධකයේ තියෙන B එළියට ගත්තායින් පසුව C අකුරක් මෙතනින් ඉදිරි මෙතනින් B අකුරක් ඉදිරි. ඊළඟට පුතා C ඍණ B ගෙන් මේ පැත්ත බෙදුවා. අර පැත්තත් C ඍණ B ගෙන් බෙදුවා. C ඍණ B ට C ඍණ B කැපිලා B තනි වුණා. AC උඩට ආවා C ඍණ B යන්න බැහැ. මේක තේරුම් නැති අය උත්සන්න පුතේ. හොඳයි. ඊළඟට පුතාට පේනවා V සමානයි 3n1යි πr වර්ගයේ සූත්‍රේ R උත්ත කරන්න කියලා. අපිට පුළුවන් පළමු කොට මේ පැත්තේ බෙදපු 3 නැති වෙන්න. V සමානයි 3n1යි πr වර්ගයේ h කියන එකේ මේ බෙදපු 3 නැති වෙන 3න් ගුණ කරා මේ පැත්තත් 3න් ගුණ කරා. මෙන්න මේ 3ට 3 කැපෙනවා. මෙතනට එන උත්තරේ πr වර්ගය h සමානයි 3යි. තේරුම් ගන්න පුතේ දාගන්න 3යි. එතකොට අපිට පේනවා r ව තනි කරගෙන π ගෙනුයි h ගෙනුයි ගුණ කරලා තියෙන මේ පැත්ත බෙදලා දාන්න ඕන මේ පැත්තත් π h දී. π කැපෙනවා h කැපෙනවා r වල වර්ගය තනි වෙනවා. 3යි b බෙදීම 5h රිබලෙසි r ව තනි වෙනවා. r ව තනි වෙලා වර්ගය වර්ග මූලය බවට පත් වෙනවා. 3යි b බෙදීම 5h කියලා අවසන් වෙනවා. බලන්න පුතේ ඔයා දන්නවනේ ධන කෙනෙක් ඍණ වෙනවා ඍණ කෙනෙක් ධන වෙනවා ගුණ කෙනෙක් බෙදීම් වෙනවා බෙදීම් ගුණ ඍණ වෙනවා වර්ගයක් නම් වර්ග මූලයක් වෙනවා මූලයක් නම් වර්ගයක් සමාන ලකුණු එහෙට මෙහෙට යනකොට වෙන විපර්යාස ධන නම් ඍණ වෙනවා ඍණ නම් ධන වෙනවා ගුණ කිරීම බෙදීම් වෙනවා බෙදීම් ගුණ කිරීම වෙනවා අන්නේ විදිහට තමයි පුතේ වර්ගයේ වර්ග මූලය බවට පත් වෙන්නේ. ඒ පැත්තෙන් මේ පැත්තට යනකොට වර්ගයක් නම් වර්ග මූලයක් බවට පත් වෙනවා. සර් ඔව් පුතේ B එළියට ගත්තහම C ඍණ A නේද එන්නේ? ඔව්නේ මෙතන B එළියට ගත්තම B ඉතිරි වෙන්නේ නෑනේ අයියෝ ඒ අනිත් දරුවක් ඇද්දේ කඩේ දාන්නේ ඒ දරුව දැන් දෙන්නේ ඒ B උත්තර කරාම කොහොමද පුතේ B අකුරට පැත්තේ තියෙන්නේ good පුතා හොඳයි අනිත් අය සමහර අය උත්තරේ හදාගෙන වැරදිලා තමයි ඔන්නෝම ඉදුත් අද්දට දුකින් ඔන්න යනවා මම ජ්‍යාමිතිය කොටස යටතේ තියෙන පළවෙනි ගාන. පුතාට මතකයි පුතාලා ජ්‍යාමිතික කරුණු ටික සරල රේඛාව මත පිළිබද්ධ කොටවල එකතු අංශ 180. සරල රේඛා දෙකක් ඉදිරික ඡේදනය වුණාම සෑදෙන ප්‍රතිමුඛ කෝණයෙන් සමාන වෙනවා. ප්‍රතිමුඛ කෝණයෙන් සමාන වෙනවා. ඒ වගේම තමයි පුතේ සරල සමාන්තර රේඛා දෙකක් ඉදිරියක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන. අනුරූප කෝණ සමානයි. ඒකාන්තර කෝණ සමානයි. මිත්‍ර කෝණ පරිපූර්ණයි. ඊළඟට පුතාලට මතක් වෙන්න ඕනේ යාමිතික කර්මයක් ඇදී නම් කතා කරගෙන ගියා ත්‍රිකෝණාංග සාම්‍ය. මොකද්ද මේ ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ? කිසියම් ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයක අංග වලට සමකර දැක්වීම ත්‍රිකෝණ අංග සාම්‍ය වේ. එතකොට පුතා දන්නවා ත්‍රිකෝණ අංග සාම්‍ය කරනකොට අගන පුතේ ත්‍රිකෝණ අංග සාම්‍ය සිද්ධ වෙනකොට එක්තරා ත්‍රිකෝණයක අංග අනිත් එක්කෙනාට අංග සම වෙන්න ඕනේ. එතකොට පාද තුනයි කෝණ තුනයි සමාන වෙන්න ඕනේ. වර්ගඵලය සමාන වෙන්න ඕනේ. එතකොට මේක තමයි අංග වෙන්නේ. එතකොට ත්‍රිකෝණයක් තව ත්‍රිකෝණයකට අංග සාම්‍ය වෙන්න ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා. කෝපා හරන. අංග සම කරන්න පේලි පහක් ඕන වෙනවා. මේ ගැන කතා කරමු. පළවෙනි පේලියේ ත්‍රිකෝණේ නම් දෙක දාලා ලියනවා මේ ත්‍රිකෝණ වල. ඊළඟට පුතේ අංග තුන පාද තුන හරි. පාද දෙකයි කෝණයයි හරි. කෝණ දෙකයි පාදයයි හරි. ඊළඟ අන්තිම අවස්ථාව තමයි පුතේ අන්තිම පේලිය තමයි එම නිසා මේ ත්‍රිකෝණයට අංග සම වේ. මතක තියාගන්න ඕන කරුණ තමයි උදේදී පුතාට අතහැරුණු ඒ කර්ණක අවස්ථාව.
ඝන පාස්තාවේ පේලි පහක් නැහැ පුතේ පේලි හතරකින් කරන්න පුළුවන්. ඒකට හේතුව කර්ණයයි පාදයයි විතරයිනේ මැද අවස්ථාවට උඩ හැඩයි ලියවෙන්න ඕන මේ ත්‍රිකෝණවල කියන වේලියට මේ ඍජුකෝණික ත්‍රිකෝණවල ඍජුකෝණික කියන වචනේ ඕනේ. එහෙම තමයි කියන්නේ. ඔන්න බලන්න ජ්‍යාමිතිය. අදාළ විචල්‍යයන් ගණනය කරා. ඒ කියන්නේ මේ තියෙන ඉංග්‍රීසි අකුර ගණනය කරා. මෙතනදී අපිට තව දෙයක් කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ත්‍රිකෝණයක පාදයක් ඩික්‍රීමෙන්ට් සාධන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. ඒක වඩා හොඳයි. එක. ඒකේ රෝමිලක්කම් එක. ඉතින් මේව දීලා තියෙනවා උන්ට. එතන බලන්න මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන 110ක් දීලා තියෙනවා. මෙතන අංශක 130ක් දීලා තියෙනවා. අපෙන් අහනවා අදාළ විචල්‍ය ගණනය කරන්න. කොහොමද මේක නෑ. උදා දන්නවා. සරල රේඛාව මත පිළිබඳ ඕන නිසා මෙතන 130යි නම් මෙතන අංශක 50යි පුතේ. දැන් මගේ පුතාට පුළුවන් මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම සෑහෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමාන වෙන නිසා x ධන 50 සමානයි 110යි. very good පුතේ. x සමානයි අංශක 60යි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි පුතා නිකම්ම ටට්ටු ටික් කියලා උත්තර ගන්න යාට ලකුණු හම්බෙන්නේ නැහැ කියලා මම ඔයාලට කියලා තියෙනවා. මේ 50 ආපු හැටි පවා කියන්න ඕන නේද? ඔව් කියන්න. එහෙනම් ඉස්සෙල්ල එතෙන්ට දාන්න ඉංග්‍රීසි අක්ෂරය. දාලා ඒ තම 130 සමානයි අංශක 180යි. කෙටියෙන් ලියනවා ඒකට හේතුව බද්ධ කෝණ කියලා. ඒ සමානයි පුතේ 180 අඩු කිරීම 130. අවසන් පිළිතුරේ සමානයි අංශක 50යි කියලා. අන්න ඒ වගේ 50යි. එතකොට x ගේ ඒකේ එකතුව අංශක 110යි. ඒකට හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. ත්‍රිකෝණයක බාහිර කෝණ දන්නවනේ මොකක්ද කියලා? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑහෙන බාහිර කෝණය වල 110 ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක වල x ධන 1 සමානයි. x ධන ඒ සඳහා අගය 50නේ. x ධන 50 x ධන 50 සමාන 110යි. x වලගේ සමානයි පුතේ 110 ඍණ 50. එතකොට x වලගේ සමානයි අංශක 60. x වලගේ සමානයි අංශක 60. x වලගේ සමානයි අංශක 60යි කියලා උත්තරේ. මෙන්න මෙහිමයි ගණන් හදන්නේ. උදාට විභාගෙට මේ මේන් ගණන් 1යි 2යි. හැබැයි මස් පේපර් එකේ මේන් ගණන් ඊට ප්‍රශ්න පත්‍රයේ අවමය 6ක් උපරිමය 8ක් දක්වා එන අවුරුදු තියෙනවා. මෙතන 2x එනවා. තේරුණා? ඊතර තියෙන ගුවන් විදුලියේ නෙමෙයි පුතේ WhatsApp යන්නේ වෙන ඒවට නේද? සමහර ළමයි හරි අමුතු ක්‍රමානුගමනය කරනවා ඉතින්. නමුත් අවශ්‍ය දෙයට නම් නෑ තොරතුරු. අවශ්‍ය දෙයට නෑ අනවශ්‍ය දේවල් වලට තියෙනවා. පුතා මේ තියෙන දේ කල්පනා කරන්න පොඩ්ඩක් හොඳ වෙන්න. හොඳ බලන්න. x වල අගය අපෙන් අහනවා පුතේ. කිසිදු අගයක් දීලා නැහැ. පුතාට මේ පාදේ සමාන බවක් කියලා තියෙනවා. එතකොට මේක x නම් අනිවාර්යයෙන්ම මේකත් x කියලා වාදන්න. ඇයි? සමාන පාදයන්ට සම්මුඛ කෝණ අගයෙන් සමාන. ඒ වගේම පුතා දන්නවා මේක x නම් අනිවාර්යයෙන්ම මේකත් x මොකද ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. එතකොට ඔක ආපු පියවර ඔයා ලියන්න ඕනනේ. ඒක ලියන්න නම් මේවට වෙනත් අකුරු දාගන්න. මේකේ මේක B. ඔන්න ගන්න විදිය බලන්න. ඔන්න ගන්න විදිය. පළමුව ලියනවා a සමාන x. ඇයි පුතේ ඒක x සමානයි කියලා ලියන්න. එළ ලියන වචනේ සමද්විපාද ත්‍රිකෝණයේ සමාන පාදයන්ට සම්මුඛ කෝණ. සමද්විපාද ත්‍රිකෝණයේ සමාන පාදයන්ට සම්මුඛ කෝණ. හරිද? පැහැදිලිද? බලන්න. ඊළඟට අපි ලියනවා b සමානයි a. ඇයි පුතේ b සමාන කරන්නේ ඒක? ඒට ප්‍රතිමුඛ කෝණ. එම නිසා b සමානයි x වේ. b සමානයි x වේ. දැන් අපි යනවා මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180ක් නිසා 2x ධන බලන්න 2x ධන x ධන b සමාන අංශක 180. හේතුව තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ප්‍රමේය. 2x ධන x ධන b සඳහා දාන අගේ x සමාන අංශක 180. එතකොට 2 1 3යි 3 1 4යි 4x සමාන 180යි. මේ පැත්ත 4ෙන් බෙදනවා 4ෙන් බෙදනවා
x සමානයි අංශක 45. x සමානයි අංශක 45. නිකම්ම 45 දාන්න බෑ. හදන පිළිවෙලක් තියෙනවා. මේවට මෙයාට මෙයා සමාන වෙන්නේ ඇයි? එහෙනම් ඒක සමාන වෙන බව කියන්න. ඒකට අකුරක් දාගන්න. මෙයාට මෙයා සමාන වෙන්නේ ඇයි? ඒකට අකුරක් දාගන්න. හේතු කියන්න. එම නිසා තමයි b කියන එක ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ වලට අයිති b x සමාන නිසා ඒකට x අකුර දාලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතු අංශ 180යි 4x සමාන 180යි දෙක සම 4ෙන් බෙදුවා x සමාන අංශ 45යි. බලන්න තුන්වෙනි එක මම මෙතනින් ඇදලා පොඩ්ඩක් උදව් කරන්න පුතා උත්සාහයක් ගන්නකෝ ඒක කරපු නැති අය කරපයි චුට්ටක් ඉවසාවා දාරන්න අඩුපාඩු නැතුව හොඳට හදලාද බලන්න අයිසරයක් මෙතෙන් දෙනවා p මෙතෙන් දෙනවා p මෙතෙන් දෙනවා q q නෝම දීලා තිනවා මෙතෙන් x කියලා දීලා තියෙනවා. අපි ගන්න පළවෙනි ප්‍රශ්න p ධන q ගියා ඊළඟට x ගියා. උදා මෙන්න මේ පාට කරන ත්‍රිකෝණේ සැලකුම් කල p ටයි q ටයි එකතු කළා p ධන q ධන 120 බඩ පේනෝනේ මේ කෝණේ p එතකොට මේ කෝණේ q p ගේ q ගේ එකතුවට 120 එකතු කරාම 180 වලට සමාන වෙනවනේ. එතකොට p ධන q මේ තනි කරගෙන ධන 120 එහා පැත්තට ගෙනිච්චාම වෙන 120ක් වෙනවනේ. එතකොට p ධන q සමානයි අංශක 1යි. එතකොට මේක p නම් මේ කැලක් p නේ මේක q නම් මේක q කියලා දීලා තියෙනවනේ. ලොකු ත්‍රිකෝණේ සැලකුම් කල මෙයාගේ උන්දලාගේ එකතුව 180යි. එතකොට PP දෙකයි P QQ දෙකයි දෙකක් එළියට ගත්තම දෙවරක් P ධන Q දෙවරක් P ධන Q. මේ P ධන Q කියන්නේ අපි දන්නවා. ඒකෙන් දැන් ආදේශ කළ සැනින් x ළඟේ පොඩි අවස්ථාවක් දුන්නේ. ආත්මය එකක් දෙන්න කරන් මේක අඩුපාඩු තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගන්න. හරිද? හරි. ඔන්න පුතේ මම අර ඔයාලට හදන්න දීපු මැද ගාන මම හදනවා. මම මේ වෙලාව දුන්නේ මගේ පුතාලට දැන් ගණන් පුළුවන් නිසා එහෙන් මෙහෙන් ගහලා දාන ක්‍රමයක් මට මේ පේනවා. මට සමහර දරුවන්ගේ පිළිතුරු ලබා දෙන ක්‍රමය මට හිතා ගන්න පුළුවන් කොච්චර ඉක්මනට උත්තරේ ගන්නේ ඔයාලා හිතෙන් හදන්න. විභාග ප්‍රශ්න පත්‍රයේදී පුතේ හදන ක්‍රමයටත් එක්කනේ ලකුණු දෙන්නේ. ඔයාලා ඒවා දැනගෙන කටයුතු කරනකොට ඔබ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. බලන්න B ධන Q ධන 120 සමානයි 180යි. ඒක කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ ප්‍රමේය. එතන P ධන Q තනි කරගෙන ධන 180න් 120ක් අඩු කරනවා. P ධන Q සමානයි අංශක 6යි. ඊළඟට අපිට පේනවා පුතා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ තුනේ එකතුව අංශක 180යි. x ධන p ධන p
ධන q ධන q මම මේ ලොකු ත්‍රිකෝණය ගැන හිතුවේ. ලොකු ත්‍රිකෝණය ගැන කිව්වම උඩට x මේ කෝණේ p ධන p එතන q ධන q සමානයි 180යි. බලන්න ඇතුලේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ x ධන pp 2p qq 2p සමානයි 180. x ධන දෙක පිටතට ගත්තම මෙතන p3 මෙතනින් ධන q3 සමානයි 180. එතන අපිට පැහැදිලි වෙනවා x ධන දෙවරක් p ධන q ගේ අගය අංශක 60යි සමානයි 180. එතකොට x වලගේ සමානයි 180 අඩු කිරීම 120 දෙවරක් 180යි නේ දෙවරක් 120යි ඒ 120 අර පැත්තෙන් අඩු කරලා දැම්මම x වලට අගය එනවා අංශක 60යි කියන්නේ. ඒක තමයි මම පුතාට කිව්වේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ප්‍රයෝගී කරගෙන තමයි ඒක කරන්නේ. නමුත් මම මේ කතා කරන්නේ හතරවෙනි එක. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. එහෙම දීලා තියෙනවා. මෙන්න මෙතනින් මේක දීලා තියෙනවා. මේ රේඛා දෙක සමාන්තර බව සඳහන් කරලා තියෙනවා. මෙතෙන්ට x කෝණය එනවා. මෙතෙන්ට අංශක 50ක් එනවා. මෙතෙන්ට 120ක් එනවා. බලන්නකෝ මේ මේනවා. දැන් අපිට පැහැදිලි වෙන කරුණ තමයි මෙතන කෝණය y නේ. y. බලන්න ඉන්න කොහොමද වෙන්නේ කියලා. x වලට 120යි y ට අම්මෝ 160 බලමු. පුතේ ඉස්සර වෙලාම x ගේ 120යි. හරිද දන්නේ නැහැ මේ හොඳට අහගෙන ඉන්න. එතන වැරදින්න දෙන්නේ විදියක් නැහැ නේ. දැන් දන්නෝනේ සරල රේඛා දෙක. දීර්ඝ රේඛාවකින් ඡේදනය වුණා. සෑදෙන මිත්‍ර කෝණ පරිපූර්ණ. මිත්‍ර කෝණ සමාන නැහැ පුතේ මිත්‍ර කෝණ පරිපූර්ණයි. එතකොට අපි ගන්න x ගේ 120 එකතු කරාම මේ බලන්න මේ මිත්‍ර කෝණනේ. මෙන්න අයියෝ ජාමිතිය ටික මුලින් ඉඳලම ගන්නන්න වෙලා තියෙනවා. කරනවා පොඩ්ඩක් ඉන්න පුතේ. x ධන 120 සමානයි 180යි. ඒකට හේතුව මිත්‍ර කෝණ සහ සමාන්තර බව. මිත්‍ර කෝණ සහ සමාන්තර බව. x සමානයි 180න් 20ක් අඩු කරනවා. x සමානයි අංශක 60යි පුතේ. x සමානයි අංශක 60යි නේ. එතකොට පුතාට තේරෙනව නේද මේ ත්‍රිකෝණයනේ එයාගේ පාදයක් දික් කරාම සැදෙන බාහිර කෝණනේ y. එතන y වලගේ සමානයි ඔන්න මම උඩින් හදනවා. ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක වල x නම් 50. හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. එතන y සමානයි x වලට දාන අගය තමයි අංශක 60. ධන 50. y වලගේ සමානයි අංශක 110. අද උස්සන්න එක තේරුනේ නැති අය. ත්‍රිකෝණයක බාහිර කෝණ y සමානයි 110. හරි. ඊළඟට x වලගේ 60 හරි. good. එතකොට තව එකක් අස්සෙනි ගන්න මම මෙතන හදනවා. මෙහෙම දීලා තියෙනවා. සමාන්තර රේඛා දෙකක්. මෙන්න මෙහෙම දාලා තියෙනවා. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. මේ පාදයට මේ පාදය සමානයි. මෙතෙන්ට කෝණය x කියලා එනවා. මෙන්න මෙතෙන්ට 48යි කියලා එනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ විදියට සරල සමාන්තර රේඛා දෙකක් දීලා තියෙන මේ මොහොතේ ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න පුතේ මේ කෝණය x දම් අපිට පේනවානේ මේ z අකුර හැඩයට හැදෙන කෝණ සමාන නිසා පුතේ මෙතන 48යි නම් මෙතන 48යි. හැබැයි ඔයා එතන 48ට එන විදිය නිකන් ওই රූප සටහනේ දාලා හරියන්නේ නැහැ නේ පුතේ. එතකොට ඔයාලට සිද්ධ වෙනවා ඒක එන්නේ ඒකාන්තර කෝණ වලින් කියලා කියන්නේ. ඒතර මෙතෙන්ට අක්ෂරයක් ඔයා දාන්න. දාලා ඒක තමයි ලේසිම ක්‍රමය. දානවා අකුරක් a. a සමානයි 48යි කියලා ලියලා ඒකාන්තර කෝණ සහ සමාන්තර බව කියලා ලියනවා. ඊළඟට පුතාට පේනවා ඒ වලගේ සමාන x හේතුව සම ද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සමූහ කෝණ. එනම් පුතේ ඒ වලගේ 48යි නම් x වලගේ අංශක 48යි. x වලගේ 48යි. x තමයි අපෙන් ගන්න. ආයෙම කියනවා ඒ වලගේ 48යි ඒකාන්තර කෝණ. එනවද? මෙවල z අකුර හැදෙට හැදෙන කෝණ
ඒ වලගේ සමානයි 48. ඒ සමානයි 48. ඒකාන්තර කෝණ. ඉතින් අපිට කියනවා ඒ වලගේ සමානයි x ට සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ. ඒ සමානයි x. එතකොට ඒ වලගේ 48යි ඒ සමානයි x. x වලගේ තේරෙන 48යි. ඔන්න රෝමිලක්කම් 6. මම මේ කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි එක. ජ්‍යාමිතිය කොටස. ජ්‍යාමෙට්‍රි. ඔන්න 6 වෙනි ගානේ තියෙනවා මේක. මේ පාදෙට මේ පාදයේ සමානයි. මෙතෙන්ට x ළඟේ එනවා. මෙතෙන්ට 48ක් දීලා තියෙනවා මේ පාදෙත් සමාන බව කියලා තියෙනවා. ඔබ දන්නවා මේක 48යි නම් මේකත් 48යි දෙන්න අකුරක් දාගමු මේ සමානයි 48යි. ඇයි? සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමානයි. එතකොට මගේ පුතේ ඒ දේම මේ ත්‍රිකෝණයටත් වෙනවා සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමාන නිසා මේක x නම් මේක x වෙනවනේ. එතකොට පළමුව වෙන්නේ මෙහෙමයි. මෙතෙන්ට දාගමු අකුරක් d කියලා. ලියනවා a සමානයි 48. ඊළඟට එලෙසම b සමානයි x. මේ දෙකටම හේතුව තමයි සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ. ඉලියන්න ඕනේ පුතේ. එකම තමයි මේකට. දැන් ඔයා මට කියන්න මේ ත්‍රිකෝණේ න්‍යාගේ එකතුව අංශක 180. ඉතින් මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණ. කවුද යා? x ධන a ධන b ධන 40 සමානයි අංශක 180. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ. x වලට x ම දානවා. a වලට 48 දානවා. b වලටත් x දාන්න පුළුවන් මේ b ට x සමානයි. අපෙන් අහන්නේ b a නෙමෙයි x අහන්න. එහෙනම් b වෙනුවට x. මෙතන 40යි. සමාන 180. අවසන් පිළිතුර x එකතු කළාම 2x 8යි 10යි එකක් ඉදිරි 4 9 සමාන 180. 2x සමානයි පුතේ 180න් අඩු කරනවා 96. 2x සමානයි අවසන් පිළිතුර 10න් 6ක් 4යි 17න් 9ක් 8. දෙවසම දෙකෙන් බෙදනවා. 2x සමානයි 84. දෙවසම දෙකෙන් බෙදනකොට x සමානයි 42යි කියලා අවසන් පිළිතුර එනවා. බලන්න හරියද කියලා. අයිතිසරක් අහගන්න පුතා. නෑ x ධන a ධන b ධන 40. x ධන a ධන b ධන 40. ලොකු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණවල එකතුව 180යි. a වෙනුවට 48යි කියලා අපි කලින් ගත්තා. b ට x සමානයි කියලා ගත්තා. x එකතු වුණාම 2x කියලා ආවා. 40 එකතු වුණාම 96 ආවා. ඒකේ ආමතර ගෙනිච්චම ඍණ බවට පත් වෙනවා. 2x සමානයි 84. දෙවසම දෙකෙන් බෙදුවම x සමානයි 42. තේරුණේ නැති අනුසන් පුතේ. හොඳයි. අඩුපාඩු තියෙනවනම් ඒ ගානේ අවුලක් තියෙනවනම් හදාගන්න මම තව කොටසක් කියලා දෙනවා බලාගන්න පුතේ. මෙන්න සමාන්තරාශ්‍රයක් නේද මේ? ඔව්. ඒකට බද්ධ කරපු තවත් සමාන්තරාශ්‍රයක් මේ මේම තියෙන්නේ. ඔන්න. ඒක අපිට පැහැදිලි මේ රේඛාවට මෙයා සමාන්තරයි. මෙතන අංශක 50ක් දීලා තියෙනවා. මෙතන අංශක 60ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන y කියලා දීලා තියෙනවා. ඔයා දන්නවද පුතේ මේක සමාන්තරාශ්‍රනේ. මෙයා සමාන්තර. එතන මෙයා සමාන්තර. එතකොට පුතා දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දෙකෙන් සමානයි. සම්මුඛ කෝණයෙන් සමානයි. අද පුතේ සමාන්තරවට සමාන්තර ආශ්‍ර පාඩම කරන්න උනේ නේ. අගෙන ඉන්න පුතා අවධානයෙන් අහගන්න. සමාන්තර ආශ්‍රයක මුණට මුණ බලන්ගෙන කොණවල අගයන් සමානයි. ඒක න්‍යායයි. තියරියක්. එතකොට පුතා මේක 50යි නම් මෙතන කෝණය 130යි නේද? එහෙනම් y වල අගය 130යි. ඇයි? සමාන්තර ආශ්‍රිත සම්මුඛ කෝණ. මෙතන 60යි නම් මෙතන 120යි. එතකොට x වල අගය 120යි. හේතුව සමාන්තර ආශ්‍රිත සම්මුඛ කෝණ.
එතකොට මෙතෙන්ට මෙතෙන්ට අකුරක් දාන්න ඕන. බද්ධ කෝණ වලින් තමයි එතන 130 එකක්. බද්ධ කොළ වලින් තමයි එතන 120 එකක්. මේකට ලියන්න ඕන සමාන්තරාශ්‍රික සම්මුඛ කෝණ. x සමාන 120. සමාන්තරාශ්‍රික සම්මුඛ. y සමාන 130. සමාන්තරාශ්‍රික සම්මුඛ. දැන් x ගියාගේ y ගියාගේ වෙන වෙනම හැවෙන්නේ නැත්තම්. එතන x ධන y අහලා තියෙන නිසා මගේ පුතාට පුළුවනි මෙහෙම දෙයක් කරන්න. මෙතෙන්ට කෙලින්ම දානවා පුතා. මේකට a කියන. මේකට b කියන. පුතා බලමු ලියනවා s සමාන x. හේතුව 2D සමාන්තරාශ්‍රයක් ඇඳලා සමාන්තරාශ්‍රයක සම්මුඛ කොණ. ඊළඟට b සමානයි y. ඒකටත් එම හේතුවම තමයි. ඊළඟට මගේ පුතාට පුළුවනි මේ ලක්ෂයක් වඩා පිටි කොණවල එකතුව අංශක 360යි කියලා ගන්න. එතන මම මේක අරගෙන පෙන්නනවා. a ධන b ධන 60 ධන 50 360යි. හේතුව ලක්ෂයක් වඩා පිටි කොණ. a x සමාන නිසා a සඳහා x දාන්න. b y සමාන නිසා b සඳහා y දාන්න. 60 110 මෙතෙන්ට 360ක් වෙනවනේ. x ධන y සමානයි 360 අඩු කිරීම 110. x ධන y සමානයි 250යි. වෙන වෙනම ඇහුවනම් තමයි අර උත්තරේ දෙන්නේ. එතන අහන්න x ධන y කියගෙන ඒක අමාරු දෙයක් නෙමෙයි. අටවෙනි ගාන බලාගමු පුතේ. මම කරන්න මේක අඩුපාඩු තියෙනවා නම් ඒකත් හදා ගන්න පුතේ. ඒකත් හදා ගන්න මේ විදිය. ඉගෙන ගන්න ජ්‍යාමිතිය විභාග ප්‍රශ්න පත්‍රයට මෙහෙම යන්න නම් තාවකට මේ දැනුම තියෙන්න ඕන. මේ ඔළුවේ තියෙන්න ඕන. ගාන දෙසරයක් ඇදුවක් කමක්. a සමාන x කියලා ගත්තේ සමාන්තරාශ්‍රික සම්මුඛ කෝණ නිසා. b සමාන y කියලා ගත්තේ ඒකම නිසා. එතකොට a ගෙයි b ගෙයි 60යි 50යි ලක්ෂයක් වඩා වෘත්තයක් වඩා පිටි කොණනේ. එතකොට 360. එතකොට x සඳහා a දානෝ a සඳහා x දානෝ b සඳහා y දානෝ. x ධන y සමානයි 360 110ක් අඩු කරාම x ධන y 250. x ගේ y ගේ එකතුව 250යි කියන්නේ. එවෙනි කොටස. මෙන්න මේව දෙලා තියෙනවා 8 වෙනි කොටසේ. මෙන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වෙලා මෙන්න මෙයාට සමාන්තර බව දීලා. මේක a මේක d මේක b මේක c. එතන තමයි e අකුර. මේ කෝණය අංශක 60ක් කියලා දීලා තිනවා. යාද මේම රේඛාවක් ඇදලා මෙතන කෝණය අංශක 60ක් කියලා දීලා තිනවා. මෙගාන ප්‍රශ්නේ BCED BCED සමාන්තරාශ්‍රයක් බව පෙන්වනවා. ඉතින් සමාන්තරාශ්‍රයක් කියන එකේ අදහස මූණට මූණ බලන් ඉන්න. කියන්නේ සම්මුඛ පාද මූණට මූණ බලන් ඉන්න පාද සමානයි කියලා කියන එක. සමාන්තරයි කියන එක. ඉතින් මොකේ මේ පාදෙට මේ පාදේ සමාන්තරයි නම් මේ පාද දෙක සමාන්තරයි. ඉතින් මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන නිසා ඒකාන්තර කෝණ සමාන වෙච්ච බැවින් මේ රේඛා දෙකක් සමාන්තර වෙනවනේ. එහෙනම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔන්න බලන්න. BC සමාන්තරයි කටද DE. ඒකට හේතුව දත්තය. ඊළඟට කියනවා පුතා BDC කෝණය සමානයි DCE කෝණය. BDC කෝණය සමානයි DCE කෝණය. හේතුව ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. ඒකාන්තර කෝණ සහ සමාන්තර බව. එතකොට මෙන්න මේ කෝණ දෙක සමානයි. හරිද? ඒකාන්තර කෝණ සමාන්තර බව නෙවෙයි ඒකාන්තර කෝණ සමානයි. අපිට ඒක දුවත් මෙහෙම හරිනේ. දත්තය. ඒකට හේතුව දත්තය දීලා තියෙනවනේ පුතේ දෙන්නම 60 60 කියලා. දත්තය. ඒ කෝණ දෙක සමානයි. ඒ දෙන්න. දැන් ලියන යටි ඒකාන්තර කෝණ යුගලයක් සමාන බැරි. ඒකාන්තර කෝණ යුගලයක් සමාන බැරි. BC රේඛාව සමාන්තර වෙනවා කටද DE ට. ඒ නිසා දැන් මේ දෙකත් සමාන්තරයි. දැන් BC නෙමෙයි පුතේ BD රේඛාව. BD රේඛාව සමාන්තරයිනේ EC ට. එතකොට BC රේඛාව සමාන්තර වෙනවා. BD රේඛාව සමාන්තර වෙනවා. BD රේඛාව සමාන්තර වෙනවා. BC රේඛාව සමාන්තර වෙනවා. BD 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 රේඛාව සමාන්තර
එම නිසා BDEC සමාන්තරාශ්‍රය P. මොනට පොඩ බලගෙන පද සමාන්තරයි නම් ඒක සමාන්තරාශ්‍රයක් තමයි. ඒක තමයි මෙතනින් කියන්නේ.